මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව ගැන කතා කරනකොට මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි තියෙන මඟ පෙන්වීම වලට අනුව තමයි මෙන්න මේ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සිදු වෙන්නේ. සහ ගිණුම් කරන ප්‍රමිත ගත්තාම ගිණුම් කරන ප්‍රමිත වලට අවශ්‍ය සිද්ධාන්තමය පසුබිම න්‍යායික පසුබිම නිර්මාණය කරලා දීලා තියෙන්නේ මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව තුලින්. මොකද හේතුව තමයි මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව හඳුන්වා දුන්නේ අන්තර්ජාතික ප්‍රමිත සකස් කිරීමේ මණ්ඩලය විසින් 1989 දී. ඉතින් අන්තර්ජාතික ප්‍රමිත සකස් කිරීමේ මණ්ඩලය 1989 වර්ෂයේදී මෙන්න මේ සංකල්පනාත්මක රාමුව හඳුන්වා දීමේ පරමාර්ථය උනේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය මේ ගිණුම් කරන ප්‍රමිත සකස් කරගන්න අවශ්‍ය සිද්ධාන්තමය පසුබිම නිර්මාණය කර දීම තමයි මේ සංකල්පනාත්මක රාමුව හඳුන්වා දීමේ මූලික පරමාර්ථය වෙලා තියෙන්නේ මේ අන්තර්ජාතික ප්‍රමිත සකස් කිරීමේ මණ්ඩලය. ඉතින් ඒ නිසා මේ සංකල්පනාත්මක රාමුව බොහෝ දිනෙක කතා කරනවා අඩුයි නමුත් මේක වැදගත් වුණාට මේ කතා කරනවා බොහෝ දිනෙක අඩුයි. බොහෝ අය මේ මාතෘකාව සාකච්ඡා නොකර කෙලින්ම ගිණුම් කරන ප්‍රමිත සඳහා ප්‍රවේශය ගන්නවා. ඉතින් ඒක ඇත්තටම වැරදි දෙයක්. මොකද අපේ උසස් පෙළ විෂය නිර්දේශය තුල ප්‍රශ්න සකස් කිරීමේදී ප්‍රශ්න පත්‍රය සකස් කිරීමේදී මේ මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව ඇසුරු කරගෙන මෙන්න මේ ප්‍රමිත සකස් කිරීමේ කාර්ය සිදු කරනු ලබනවා. right. ඒ නිසා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අපි සාකච්ඡා කරන එක හඳුනා ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීමට ප්‍රථමයෙන්ම ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීමට ප්‍රථමයෙන් අපි මේක සාකච්ඡා කළ යුතුයි. right. එතකොට මෙන්න මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව ගැන කතා කරනකොට මේකෙන් මොකක්ද කරන්නේ? මේකයි අපිට වැදගත් වෙන්නේ. අන්නේ කාරණා ටික මුලින්ම අපි හඳුනා ගත්තොත් මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව අපිට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව මොකක්ද කියන එක කතා කරන්න පෙර මේකෙන් අපිට තියෙන ප්‍රයෝජනය මොකක්ද කියන එක අපි පොඩ්ඩක් හඳුනාගෙන ඉමු දරුවනේ. එතකොට මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව ගැන කියනකොට මේක හරියට ගිණුම් කරන සංකල්ප ගිණුම් කරන ප්‍රමිත වගේ එකක් තමයි මේ සංකල්පනාත්මක රාමුව කියලා කියන්නේ. මොකද මූල්‍ය ප්‍රකාශන සකස් කරණීමේදී නැත්නම් ව්‍යාපාරයක ගිණුම්කරණය කිරීමේදී විවිධ ගිණුම් කරන ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්. විවිධ ගිණුම් කරන ප්‍රතිපත්ති අපිට විවිධ ගිණුම් කරන සාම්ප්‍රදායික ක්‍රමවේදයන් භාවිතා කරලා ගිණුම්කරණය නියැලෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඒක සියලු දෙනාටම ඒ සම්බන්ධයෙන් නිදහස තියෙනවා. ඉතින් මෙන්න විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරලා අපි ගිණුම්කරණයේ නියැලුණොත් සිදුවන දේ තමයි කියන්නේ පොදු ගිණුම් ක්‍රමවේදයක් නැතුව පොදු ක්‍රමවේදයක් නැතුව එකිනෙකනාට හිතුමතේ විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරලා අපි ගිණුම්කරණයේ නියැලුණොත් සිදුවන දේ තමයි මෙන්න මේ මූල්‍ය ප්‍රකාශනවල තිබිය යුතු ඒකාකාරී භාවය කියන එක බිඳිලා යනවා. ඒකාකාරී භාවය කියන එක බිඳෙනකොට මොකද විවිධ අය විවිධ ගිණුම් ප්‍රතිපත්ති විවිධ ගිණුම් ආකෘති භාවිතයට අරගෙන ගිණුම්කරණයේ නියැලෙනකොට ඒකාකාරී භාවය බිඳෙනවා. ඉතින් මේක බිඳෙනකොට තියෙන ගැටලුව තමයි අර මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේ ගුණාංගය. මූල්‍ය ප්‍රකාශන සැසඳීමේ ගුණාංගය බිඳිලා යනවා. එතකොට විවිධ ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කරලා ආයෝජකයෝ වගේට තීරණ ගන්න අපහසු වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේම අතීත මූල්‍ය තොරතුරු එක්ක සංසන්දනය කරලා මේ තීරණ ගැනීමේ කාර්ය අපහසු වෙනවා. ඉතින් ඕක වළක්වාලීම සඳහා ගිණුම්කරණය විධිමත් කිරීම සඳහා කෙලින්ම කිව්වොත් මූල්‍ය වාර්තාකරණය විධිමත් කිරීම සඳහා තමයි මෙන්න මේ මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව හඳුන්වා දීලා තියෙන්නේ.
ඉතින් මේ සංකල්පනාත්මක රාමුව හඳුන්වා දීම තුලින් හැකියාව ලැබිලා තියෙනවා දරුවනේ මේ ගිණුම්කරණය තුල පොදුභාවයක් ඇති කරගන්න. ගිණුම්කරණය තුල විධිමත් භාවයක් ඇති කරගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව මොකක්ද කියන එක අපි හඳුනා ගන්න එක සහ ඒක අධ්‍යයනය කරන එක ගොඩාක් අපිට වැදගත් ගිණුම් කරන විෂය ඉගෙන ගන්න අය විදිහට. ඉතින් මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව කියන්නේ මොකක්ද කියන එක අපි ඊළඟට හඳුනා ගමු. ඒතර මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව කියන්නේ මොකක්ද කියන එක අපි හඳුනා ගන්නකොට මෙන්න මෙතෙන්දි මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව කියලා අපි කියන්නේ මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ අරමුණු ටික පැහැදිලි කර දෙමින් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ අරමුණු ටික පැහැදිලි කර දෙමින් මේ මූල්‍ය ප්‍රකාශනවල කාර්යභාරය සහ මේ මූල්‍ය ප්‍රකාශනවල කාර්යභාරය සහ සීමාවන් නියම කරනු ලබන මූලධර්ම පද්ධතියට අපි කියනවා මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව කියලා අපි කියනවා. ඒ කියන්නේ අපි මූල්‍ය වාර්තාකරණය කරනකොට මූල්‍ය වාර්තාකරණය කියලා අපි එදිනෙන් අදහස් කරන්නේ මෙන්න මේ ඇල්මැති පාර්ශවයන් වෙත තොරතුරු ලබා දීම සඳහා ව්‍යාපාරයේ ආර්ථික තොරතුරු වාර්තා කිරීම සහ සකස් කිරීම. අපි කියන මූල්‍ය වාර්තාකරණයක්. සරලවම කිව්වොත්. සරලම අදහස තමයි මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ. ඇල්මැති පාර්ශවයන් සඳහා තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ලබා දීමේ අරමුණ ඇතුව මෙන්න මේ ව්‍යාපාරයක ආර්ථික තොරතුරු රැස් කරලා ඒවා මෙන්න මේ ව්‍යාපාරයේ පොත්පත්වල වාර්තා කිරීම සහ ඒවා සකස් කිරීමේ කාර්යය තමයි මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ තියෙන අරමුණ මොකක්ද කියන එක පැහැදිලි කරලා දෙන එකත්. ඇයි අපි මූල්‍ය වාර්තාකරණයක් කරන්නේ? මොකටද අපි මූල්‍ය වාර්තාකරණයක් කළ යුත්තේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කර දෙමින් මූල්‍ය වාර්තාකරණයේ අරමුණ කියන්නේ ඒක. ඇයි අපි මේක කරන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි කර දෙමින් මෙන්න මේ ව්‍යාපාරයක් පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන වල කාර්යභාරය මොකක්ද? මේ මූල්‍ය ප්‍රකාශන වලින් කරන්නේ මොකක්ද? ආදායම් ප්‍රකාශය ගත්තොත් ආදායම් ප්‍රකාශයෙන් කරන්නේ මොකක්ද? මූල්‍ය දත්ත ප්‍රකාශයෙන් කරන්නේ මොකක්ද? හිමිකා වෙනස් වීමේ ප්‍රකාශයෙන් කරන්නේ මොකක්ද? ඒ වගේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන වල කාර්යභාරය මොකක්ද කියන එක පැහැදිලි කර දීම වගේම ඒවයි සීමාවන් මොනවාද? මේකට වත්කමක් ඇතුළත් කරනකොට අපි සලකා බලන්න සාධක මොනවාද? මේකට ආදායමක් ඇතුළත් කරනකොට මේවට අපි සලකා බලන්න සාධක මොනවාද? වියදමක් ඇතුළත් කරනකොට සලකා බලන්න සාධක මොනවාද? යනාදී වශයෙන් මේ මූල්‍ය ප්‍රකාශ වල කාර්යභාරය වගේම ඒවයි සීමාවන් ටික නියම කරනු ලබන මූලධර්ම පද්ධතියකට තමයි අපි මෙන්න මෙතෙන්දී මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව විදියට අපි හඳුනා ගනු ලබන්නේ. ඒ නිසා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව කියලා කියන්නේ මූල්‍ය වාර්තාකරණයේ අරමුණු පැහැදිලි කර දෙමින් මූල්‍ය ප්‍රකාශ වල කාර්යභාරය හා ඒවායේ සීමාවන් නියම කරනු ලබන මූලධර්ම පද්ධතිය මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවයි කියලා අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඉතින් පුතේ මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව ගැන කතා කරනකොට මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණු කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුවේහි අරමුණු විශාල ප්‍රමාණයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මේකේ වැදගත් වූ අරමුණු මොනවාද? ප්‍රධාන අරමුණු ටික මොනවාද කියන එක මම ඔයාලට අද පැහැදිලි කරලා දෙන්නම්. එතන මෙතෙන්දී මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණු විදියට අපිට මෙන්න මේව හඳුනා ගන්න පුළුවන්. මොනවද? එකක් තමයි මෙන්න මේ මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් තමයි මෙන්න මේ ව්‍යාපාරය නැත්නම් මේ ගිණුම් කරන ප්‍රමිත සකස් කරනකොට නැත්නම් ප්‍රමිත සමාලෝචනය කරනකොට මෙන්න ප්‍රමිත සමාලෝචනයේදී ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනයේ පාලක මණ්ඩලයට සහාය වීම මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට හඳුනා ගන්න පුළුවන්.
ඒ කියන්නේ ගිණුම් කරන ප්‍රමිත සමාලෝචනය කරනකොට මේවා සකස් කරනකොට සහ මෙන්න මේ ගිණුම් කරන ප්‍රමිත අධ්‍යයනය කරනකොට අපි සමාලෝචනය කියන්නේ ඒකයි. එතකොට මේ ප්‍රමිත සමාලෝචනය කරනකොට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ මෙන්න පාලක මණ්ඩලයට ගිණුම් කරන ප්‍රමිත පාලක මණ්ඩලයට සහාය වීම මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේදී අරමුණක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට මේකෙන් තව අරමුණක් තමයි මෙන්න මේ විවිධ විකල්ප ගිණුම් ක්‍රම භාවිතය අවම වන ආකාරයට මම ඉස්සලා කිව්වාට පැහැදිලි කිරීමේදී විවිධ විකල්ප ගිණුම් ක්‍රම අපිට භාවිතයට ගන්න පුළුවන්. එතකොට මේ ව්‍යාපාරයකට භාවිතයට ගන්න පුළුවන්. විවිධ විකල්ප ගිණුම් ක්‍රම භාවිතය අවම වන පරිදි නිවැරදි ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක මණ්ඩලයට සහාය වීමත් මෙන්න මේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ ගිණුම් ක්‍රම අපිට භාවිතයට ගන්න පුළුවන්. ඒතර විවිධ ගිණුම් ක්‍රම භාවිතයට ගත්තාම සිදුවන දේ තමයි මෙන්න මෙතෙන්ද ඒකාකාරීභාවය සංසන්දනාත්මක හැකියාව කියන එක ඇහිරලා යනවා. ඒතර විවිධය විවිධ ක්‍රමවේද වල ගිණුම් කරන කරන්න ගියාපුවාම එතන අර ඒකාකාරීභාවය ඇහිරෙනකොට අර තීරණ ගැනීමේ කාර්ය අපහසු වෙනවා සංකීර්ණ වෙනවා. අන්නේසා විවිධ විකල්ප ගිණුම් ක්‍රම භාවිතයේ වෙනුවට හරිද නිවැරදි ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලවම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න අවශ්‍ය මඟ පෙන්වීම මෙන්න මේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙන තව අරමුණක් තමයි මෙන්න මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත වලින් ආවරණය නොවන ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත වලින් ආවරණය නොවන අංශ තියෙනවා නම් ඒවා පිළිබඳව කටයුතු කිරීමේදී මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන සකස් කරන පාර්ශවයන්ට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන සකස් කරන පාර්ශවයන්ට සහාය වීම මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. හරිද? ගිණුම් කරන ප්‍රමිත වලින් ආවරණය නොවන විවිධ අංශ තියෙන්න පුළුවන්. ගිණුම් කරන ප්‍රමිත වලින් ආවරණය නොවන විවිධ කාර්යයන් ව්‍යාපාරය තුල තියෙන්න පුළුවන්. ඒතර යම්කිසි කාර්යයක් කරනකොට ඒ කාර්ය ගිණුම් කරන ප්‍රමිතයකින් ආවරණය වෙන්නේ නැත්තම් ඒ කාර්ය සම්බන්ධයෙන් ගිණුම්කරණය කරනකොට කොහොමද ගිණුම්කරණය කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් මේ මූල්‍ය ප්‍රකාශන සකස් කරන අයට මඟ පෙන්වීම සහාය වීම මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි තියෙන තව අරමුණක් තමයි මෙන්න මේ ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිත සංවර්ධනයේදී පාලක සභාවට සහාය වීම. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සංවර්ධනයේදී මේවා නැවත සංවර්ධනය කිරීමේදී සංශෝධනය කිරීම වලදී ගිණුම් කරන ප්‍රමිත පාලක සභාවට ගිණුම් කරන ප්‍රමිත පාලක සභාවට සහාය ලබා දීමත් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට මෙහි තියෙන තව අරමුණක් තමයි මෙන්න මේ විගණනයේදී ගිණුම් විගණනය කරනකොට ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන සකස් කරලා තියෙනවාද යන්න කාරණය පිළිබඳව මතයකට එළඹීමට විගණකවරුන්ට සහාය වීමත් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට හඳුනා දෙන්න පුළුවන්. ගිණුම් කරන විගණනයේදී ඔඩිට් කරනකොට අපි ඔඩිට් කරනවා කියලා අපි කියනවා. මේ ඔඩිට් කරනකොට මේ විගණනය කරනකොට මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් ඒ මූල්‍ය ප්‍රකාශන කට්ටලය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් හඳුන්වලා දීලා තියෙන ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලවමද සකස් කරලා තියෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් මතයකට එළඹීමට විගණකවරුන්ට සහාය දෙන්නේ මෙන්න මේ මඟ පෙන්වන්නේ මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවයි. මොකද ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීමට අවශ්‍ය සිද්ධාන්තමය පසුබිම නිර්මාණය කරලා දෙන්නේ න්‍යායික පසුබිම සකස් කරලා දෙන්නේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව. ඒ නිසා තමයි මෙන්න මේ විගණකවරුන්ට මෙන්න මේ කාර්ය පහසු කරගන්න අවශ්‍ය සහාය
මේ මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව හරහා ලැබෙනවා කියලා අපි කියන්නේ. ඊළඟට මේකේ තියෙන තව අරමුණක් තමයි මෙන්න මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලව සකස් කර ඇති මූල්‍ය ප්‍රකාශනවල අන්තර්ගත තොරතුරු ඒවා පරිශීලනය කරන අය අර්ථකථනය කිරීමේදී ඔවුන්ට අවශ්‍ය සහාය දැක්වීමත් මෙන්න මේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත වලට අනුව සකස් කරපු මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් ඔයාලට අපිට ආයෝජකයන්ට විවිධ පාර්ශවයන්ට ලැබුණු මෙන්න මේ ගිණුම් කරන ප්‍රමිත වලටම මේක සකස් කරලාද තියෙන්නේ. මේ ගිණුම් කරන ප්‍රමිත වලට මේක සකස් කරලා තියෙන්නේ කොහොමද? සහ මේක ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලවම සකස් කරලායි තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට අවබෝධයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහාය දැක්වීමත් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවක් විදිහට අපිට තව එකක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත විධිමත්ව සකස් කිරීමේ කාර්යයේදී පාලක සභාවේ ප්‍රවේශය පිළිබඳ තොරතුරු එම කාර්යය පිළිබඳව උනන්දුවක් දක්වන විවිධ පාර්ශවයන්ට ලබා දීමත් මෙන්න මේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සකස් කරන අවස්ථාවලදී ඊට සම්බන්ධ වෙන විවිධ පාර්ශවයන් ඉන්නවා. එතකොට මෙන්න මේ ප්‍රමිත සකස් කරන අවස්ථාවේදී මෙන්න මේ ප්‍රමිත සකස් කිරීමේ කාර්යය සඳහා සම්බන්ධ වන පාර්ශවයන්ට පාලක සභාවේ ප්‍රවේශය මොකක්ද කියන එක සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබා ගැනීමට මෙන්න මේ පහසුකම් සපයා දීම මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනයේ විසින් අපිට ආදේශ කරලා තියෙන අපිට හඳුන්වා දීලා තියෙන මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණු මොනවාද කියන එක අපිට ඔන්න ඔය ආකාරයට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි අරමුණු වෙන්නේ ඔන්න ඔය ටික. right. එතකොට මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව දරුවනේ අපි සාකච්ඡා කරනකොට මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අපි මට්ටම් 3ක් යටතේ සාකච්ඡා කරනවා. ඒ කියන්නේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි විෂයපතේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරමු. මේක යටතේ අන්තර්ගත වන කරුණු මොනවාද කියන එක අපි සාකච්ඡා කරවුවොත් මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අපි මට්ටම් 3ක් යටතේ සාකච්ඡා කරනවා. නැත්නම් මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි විෂයපතය අපිට මට්ටම් 3ක් යටතේ හඳුන්වා දීලා තියෙනවා. මොනවද මේ මට්ටම් 3 කියලා අපි බලමු. මේක පළවෙනි මට්ටම, දෙවෙනි මට්ටම සහ තුන්වෙනි මට්ටම විදිහට මට්ටම් 3ක් යටතේ තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේකේ පළවෙනි මට්ටම ගත්තොත් එහෙම මේකේ පළවෙනි මට්ටමේදී පැහැදිලි කරලා දීලා තියෙන්නේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මොකක්ද කියන එක. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මොකක්ද කියන එක තමයි මෙන්න මේ මූල්‍ය වාර්තාකරණය සඳහා වන සංකල්පනාත්මක රාමුවේහි විෂයපතේ පළවෙනි මට්ටම වෙන්නේ. අරමුණ තමයි පැහැදිලි කරලා දෙන්නේ. මූල්‍ය වාර්තාකරණය. ඒ කියන්නේ මෙතනදී පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ තමයි විශේෂයෙන්ම පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟට මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයෙහි සංකල්පනාත්මක රාමුවේහි දෙවන මට්ටම ගත්තොත් දෙවන මට්ටමේදී මොකක්ද අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මෙතෙන්දී පැහැදිලි කරලා දෙනවා අපිට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන වලින් ඉදිරිපත් කරන මූල්‍ය තොරතුරු වල පැවතිය යුතු ගුණාත්මක ගති ලක්ෂණ මොනවාද සහ මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කරන මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කරන්නේ කොහොමද කියන කාරණය තමයි දෙවන මට්ටමේදී අපිට පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ දෙවෙනි මට්ටම යටතේ සාකච්ඡා කරන්නේ මොනවද? මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ මොනවාද තිබිය යුත්තේ? සහ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කරන්න ඕන කොහොමද නිවැරදිව කියන එක තමයි මෙන්න මේ එනම්
දෙවැනි මට්ටමේදී සාකච්ඡා කරන්න ඕන පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඊළඟට මෙන්න මේ සංකල්පනාත්මක රාමුවේහි තුන්වෙනි මට්ටමට ගියාපුවාම මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි තුන්වන මට්ටමේදී මොකක්ද අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ? මේකේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ මූල්‍ය ප්‍රකාශන යක මූලිකාංග හඳුනා ගැනීම කරන්නේ කොහොමද සහ ඒවා මැනීම කළ හැක්කේ කෙසේද කියන කාරණය පිළිබඳව තමයි පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මූල්‍ය ප්‍රකාශන මූලිකාංග හඳුනා ගන්නවා කොහොමද? මූල්‍ය ප්‍රකාශනයක් තුල ආදායමක්, වියදමක්, වත්කමක් ඇතුළත් කරනකොට ඒක අපි හඳුනා ගන්න ඕනේ කොහොමද? ඒ සඳහා අපි සලකා බලනවා නිර්ණායක මොනවාද සහ ඒවායේ වටිනාකම් නිර්ණය කරන්න නැත්නම් මැනීම කරන්න ඕනේ කොහොමද කියන කාරණේ තමයි තුන්වන මට්ටමේදී පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් ඔය කාරණා ටික අපි හරියට අවබෝධ කරගත්තොත් අපිට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ කාර්යය වඩාත් පහසුවෙන් සහ ක්‍රමවත්ව සිදු කරන්න පුළුවන්. ඒ නිසා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අපිට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මේකේ පොඩ්ඩක් මම පැහැදිලි කරලා දුන්නොත් මේකේ ඉතිහාසය සහ වර්තමාන තත්ත්වය මොකක්ද කියන එක මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව පුතේ අපිට හඳුන්වා දීලා තියෙන්නේ අන්තර්ජාතික ප්‍රමිත සකස් කිරීමේ මණ්ඩලය. එතකොට අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන බොහෝ රටවල් මෙන්න මේ අන්තර්ජාතික ප්‍රමිත මණ්ඩලය විසින් සකස් කරපු ගිණුම් කරන ප්‍රමිත සහ ඔවුන් හඳුන්වා දුන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තමයි භාවිතයට ගන්න. එතකොට තම තමන්ගේ රටවල් වලට ගැලපෙන ආකාරයට ඒක වෙනස් කිරීම කරලා භාවිතයට ගන්නවා. එතකොට ශ්‍රී ලංකාවේ තුල භාවිතයට ගන්නෙත් මේ අන්තර්ජාතික ප්‍රමිත සකස් කිරීමේ මණ්ඩලය හඳුන්වා දීලා තියෙන මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව සහ ගිණුම් කරන ප්‍රමිත. ඉතින් ඒවා ලංකාවට ගැලපෙන ආකාරයට පරිවර්තනය කරන්නේ ශ්‍රී ලංකා වරලක් ගණකාධිකාරී ආයතනය. ඒ සඳහා පාර්ලිමේන්තු පනතක් මගින් මෙන්න මේ වරලක් ගණකාධිකාරී ආයතනයට බලය පවර්ලා තියෙන්නේ ලංකාවේ ගිණුම් කරන ක්‍රියාවලිය නියාමනය කරන්න කියලා. ඒ නිසා ඒ නියාමනය කිරීම යටතේ තමයි මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව සහ ඊට අදාළ ගිණුම් කරන ප්‍රමිත ලංකාවට ගැලපෙන ආකාරයට සකස් කරලා හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මේ අන්තර්ජාතික ප්‍රමිත සකස් කිරීමේ මණ්ඩලය මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව පුතේ හඳුන්වා දුන්නේ 1989 වර්ෂයේදී. මේක හඳුන්වා දුන්නේ 1989 වර්ෂයේදී තමයි මේක හඳුන්වා දීලා තියෙන්නේ. එතකොට 1989 වර්ෂයේදී මෙන්න මේ ප්‍රමිත සකස් කිරීමේ මණ්ඩලය විසින් මේක හඳුන්වා දුන්නේ ප්‍රමිත සකස් කිරීමේ කාර්ය පහසු කරගන්න. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීමේ කාර්ය පහසු කරගන්න සහ ගිණුම් කරන ක්‍රියාවලියේ විධිමත් භාවයක් ඒකාකාරී භාවයක් පවත්වා ගැනීම සඳහා තමයි 1989 වර්ෂයේදී මේක හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මේ 1989 වර්ෂයේදී හඳුන්වා දුන්න මෙන්න මේ මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව වෙනස් වෙනවා සංශෝධනය කරනවා 2010 වර්ෂයේදී. මේක සංශෝධනයට භාජනය කරන 2010 වසරේදී 89 දී හඳුන්වා දුන්නට පස්සේ මේක ප්‍රථම වතාවට සංශෝධනය කරන්නේ 2010 වර්ෂයේදී. එතකොට මේක සංශෝධනය කරනකොට ප්‍රථම වතාවට සංශෝධනය කරනකොට මේ තුලින් සංශෝධනය කරේ මොකක්ද කියලා අපි බලවොත් එහෙම මේ තුලින් සංශෝධනය කරේ මෙන්න මේකේ ප්‍රථම මට්ටම වන පළමු මට්ටම වන මූල්‍ය වාර්තාකරණයේ අරමුණ සහ දෙවන මට්ටමේහි සාකච්ඡා කරන මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ කියන එක තමයි මෙන්න මේ 2010 දී සංශෝධනය කිරීමට භාජනය වුණේ. 2010 වසරේදී සංශෝධනය කිරීමට භාජනය වුණේ. මොකක්ද භාජනය වුණේ? කොයි කොටස්ද භාජනය වුණේ සංශෝධනයේට? පළමු මට්ටමේ තියෙන මූල්‍ය වාර්තාකරණයේ අරමුණ. ඒතර පළමු මට්ටමේ තියෙන මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මෙතෙන්දී පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ විදිහට සංශෝධනය වුණා. ඊළඟට දෙවන මට්ටමේහි අපිට හඳුන්වා දීලා තියෙන අපි සාකච්ඡා කරන
මෙන්න මේ මූල්‍ය තොරතුරු වල ගුණාත්මක ගති ලක්ෂණ කියන කොටස් ටික තමයි සංශෝධනය වුනේ. වෙනස් කිරීම වලට වාජනය වුනේ. ඊට පස්සේ මේක නැවත සංශෝධනයක් කරනවා 2018 වර්ෂය තුලදී. නැවත සංශෝධනයක් කරනවා 2018 වර්ෂයේදී. 2018 වර්ෂයේදී මෙතෙන්දි සංශෝධනය කරන්නේ මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි එන දෙවන මට්ටමේ තියෙන මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කිරීම සහ තුන්වන මට්ටමේහි එන මූල්‍ය ප්‍රකාශන මූලිකාංග හඳුනා ගැනීම සහ මැනීම කියන කොටස් ටික තමයි 2018 වර්ෂයේදී සංශෝධනයට භාජනය කරන්නේ. එතකොට 2018 වර්ෂයේදී සංශෝධනය කරන්නේ මොනවද එහෙනම්? මූල්‍ය වාර්තාකරණය සංකල්පාත්මක රාමුවේ කතා කරන මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කරන විදිය වෙනස් වෙනවා. වත්කමක් නිර්වචනය කරන විදිය, වගකීමක් නිර්වචනය කරන විදිය, යනාදී විදිහට මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කරන ආකාරය වෙනස් කිරීමට භාජනය වෙනවා. ඊට අමතරව මේ මූලිකාංගයක් මූල්‍ය ප්‍රකාශන තුල හඳුනාගන්නේ කොහොමද? හඳුනා ගන්නකොට මේ මූලිකාංග තුල තිබිය යුතු ලක්ෂණ මොනවාද කියන එක සංශෝධනයට භාජනය වෙනවා. හඳුනා ගැනීමේදී සලකා බලන සාධක කියලා අපි කියනවා. ඒතර මූල්‍ය ප්‍රකාශන තුල මූලිකාංගයක් හඳුනා ගැනීමේදී සලකා බලන සාධක සහ ඒවා මැනීම සඳහා භාවිතයට ගන්න ක්‍රමයන් සංශෝධනයට භාජනය වෙනවා 2018 වසරේදී. ඉතින් මේ 2018 වසරේදී සංශෝධනයට භාජනය කරපු මේ කොටස් ටික ක්‍රියාත්මක වෙන්නේ 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා. 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා තමයි මේ සංශෝධනයන් ටික ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අද අපි භාවිතයට ගන්නේ, ඉතින් අද අපි මේ අධ්‍යයනය කරන්නේ මෙන්න මේ විදිහට සංශෝධනය වෙච්ච 2020 ජනවාරි 1 වෙනිදා 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වන සංකල්පනාත්මක රාමුවේහි සංශෝධිත සංකල්පනාත්මක රාමුව තමයි අපි භාවිතයට ගන්න සහ සාකච්ඡා කරනු ලබන්නේ. ඉතින් ඕක තමයි සංකල්පනාත්මක රාමුවේහි ඓතිහාසික පරිණාමය වෙන්නේ. ඉතින් මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන ගත්තාම දරුවනේ මේ මූල්‍ය ප්‍රකාශන ගත්තාම මේ මූල්‍ය ප්‍රකාශන වල පදනම වෙන්නේ. මූල්‍ය ප්‍රකාශන වල පදනම වෙන්නේ මෙන්න මේ ගිණුම් කරන ප්‍රමිත. මූල්‍ය ප්‍රකාශන වල පදනම වෙන්නේ ගිණුම් කරන ප්‍රමිත. හරිද? එතකොට මූල්‍ය ප්‍රකාශන සියල්ල සකස් වන්නේ මේ සංකල්පනාත්මක රාමුවට අනුව ගන්නකොට මේ මූල්‍ය ප්‍රකාශන සකස් වන්නේ සකස් කළ යුත්තේ ගිණුම් කරන ප්‍රමිත වලට අනුකූලව. ප්‍රමිත වලින් බැහැරව මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ හැකියාවක් අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගිණුම් කරන ප්‍රමිත වල පදනම වෙන්නේ මොකක්ද? මූල්‍ය ප්‍රකාශන වල පදනම වෙන්නේ ගිණුම් කරන ප්‍රමිත. එතකොට ගිණුම් කරන ප්‍රමිත වල පදනම වෙන්නේ දරුවනේ මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව. ගිණුම් කරන ප්‍රමිත වල පදනම වෙන්නේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව. එනිසා මෙන්න මේ මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව තුලින් තමයි ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීම සඳහා අවශ්‍ය න්‍යායික පසුබිම, සිද්ධාන්තමය පසුබිම නිර්මාණය කරලා දෙන්නේ. ඒතකොට ගිණුම් කරන ප්‍රමිත සකස් කිරීම සඳහා අවශ්‍ය න්‍යායික පසුබිම සපයන්නේ එහෙනම් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව කියන එක මතකයේ තියාගන්න. right. එතකොට මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ සම්බන්ධයෙන් මූලික පැහැදිලි කිරීම ටික තමයි ඔය මම කරේ. ඊළඟට අපි බලමු මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි විෂයපතය අපි අධ්‍යයනය කරමු. විෂයපතය අධ්‍යයනය කරනකොට මම ඔයාලට දැන් මේ පැහැදිලි කරා මේක මට්ටම් 3ක් යටතේ අපි සාකච්ඡා කරනවා කියලා. ඉතින් මේකේ පළවෙනි මට්ටම උනේ මොකක්ද? පළවෙනි මට්ටම උනේ පුතේ මෙන්න මේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේහි අරමුණ කියන එක තමයි පළවෙනි මට්ටම උනේ. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේහි අරමුණ කියන එක. ඉතින් පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේහි අරමුණ ගැන කතා කරන්න කලින් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණය ගැන අපි කතා කරවුවොත්
මූල්‍ය වාර්තාකරණය අපි කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරනවා. විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය සහ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ විදිහට. විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය සහ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ විදිහට මෙන්න මේ මූල්‍ය වාර්තාකරණය අපි කොටස් දෙකක් යටතේ සාකච්ඡා කරනවා. ඒතර මූල්‍ය වාර්තාකරණය කියලා සරලව කියන්නේ තොරතුරු සැපයීම. තොරතුරු සැපයීම කාටද? ඇල්මැති පාර්ශවයන්ට. ඒතර ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ලබා දෙනකොට මේ ඇල්මැති පාර්ශවයන් කොටස් දෙකයි. අපි දන්නවා. ඇල්මැති පාර්ශවයන් කොටස් දෙකයි. එක් පාර්ශවයක් අපි කියනවා අභ්‍යන්තර පාර්ශවය කියලා අපි කියනවා. එක් පාර්ශවයක් අපි කියනවා අභ්‍යන්තර පාර්ශවය කියලා අපි කියනවා. හරිද? තව පාර්ශවයක් ඉන්නවා ඒ තමයි බාහිර පාර්ශවය. බාහිර පාර්ශවය. එතකොට මේ විදිහට මෙන්න මේ ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන් ගත්තොත් අපිට කොටස් දෙකක් යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට පැහැදිලි කරලා දීලා තියෙනවා ගිණුම් කරන ප්‍රභේද යටතේ මේ අයට තොරතුරු ලබා දෙනකොට අපි තොරතුරු ලබා දීම සඳහා වෙන වෙනම ව්‍යාපාරය තුල ගිණුම්කරණය පවත්වාගෙන යනවා කියලා. ඒ කියන්නේ මූල්‍ය වාර්තාකරණය ගත්තාම මේ පාර්ශව දෙකට වෙන වෙනම තොරතුරු ලබා දීම සඳහා වෙන වෙනම මූල්‍ය වාර්තාකරණයක් ව්‍යාපාරය තුල පවත්වාගෙන යනවා. ඇයි කියන කාරණා පිළිබඳව එතෙන්දි මම සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියන්නේ මොකක්ද කියලා අපි බැලුවොත් විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා අපි කියන්නේ පුතේ මෙන්න මේ ව්‍යාපාරයක නිශ්චිත පරමාර්ථයක් මූලික කරගෙන විශේෂ අරමුණක් මූලික කරගෙන යම් නිශ්චිත පාර්ශවයක් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන තොරතුරු වාර්තාකරණය අපි කියනවා විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා. ඒ කියන්නේ විශේෂ කාරණයක් හේතු කරගෙන යම් නිශ්චිත කාරණයක් හේතු කරගෙන යම් නිශ්චිත පාර්ශවයක් ඉලක්ක කරගෙන අපි තොරතුරු වාර්තාකරණය කරනවා නම් ව්‍යාපාරය තුල අන්න ඒකට අපි කියනවා විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා. උදාහරණයක් විදිහට ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩලය එහෙම නැත්නම් කළමනාකරණ මණ්ඩලය නැත්නම් කළමනාකරුවන් මූලික කරගෙන ඉලක්ක කරගෙන අපි තොරතුරු වාර්තා කරවුවොත් අන්න ඒකට තමයි අපි කියන්නේ විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා. ඉතින් කළමනාකරණ ගිණුම්කරණය පවත්වාගෙන යන්නේ ඔන්න ඔය විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන්. විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන්. මොකද ඔවුන්ගේ තියෙන විශේෂ අරමුණු, ඔවුන් සතු තියෙන විශේෂ කාරණා. ඒ විශේෂ කාරණා මත පදනම්ව ඔවුන්ට තොරතුරු ඕනෑ වෙලාවක ඉල්ලුම් කිරීමේ හැකියාව බලය, අධිකාරී බලය උන්ට තියෙනවා. අධ්‍යක්ෂකවරුන්ට කළමනාකරුවන්ට වගේ පාර්ශවයන්ට. ඒ නිසා ඔවුන්ගේ අධිකාරී බලය භාවිතා කරලා ඔවුන්ගේ විශේෂ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාරයේ විශේෂ වූ තොරතුරු ඉල්ලනවා. ඉතින් ඒ නිසා ඔවුන්ට තියෙන අධිකාරී බලය නිසා ව්‍යාපාරයේ බැඳලා ඉන්නවා ඔවුන් ඉල්ලන ආකාරයට මෙන්න මේ තොරතුරු ලබා දීම සඳහා. ඒ නිසා විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට විශේෂයෙන් තොරතුරු ඉල්ලන්න පුළුවන්, විශේෂ අරමුණක් මූලික කරගෙන තොරතුරු ඉල්ලන්න පුළුවන්. මෙන්න මේ නිශ්චිත පාර්ශවයන් වෙත තොරතුරු සැපයීම තමයි නිසා නැත්නම් තොරතුරු සැපයීම සඳහා වාර්තාකරණය කිරීම සමා ඒ නිසා අපි විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා අපි කියන්නේ. ඊළඟ මෙතෙන්දී පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියන්නේ මොකක්ද එහෙනම්? පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ එහෙනම් පුතේ මෙන්න මේ නිශ්චිත පාර්ශවයක් නැත්නම් නිශ්චිත අවශ්‍යතාවයක් හුවා දක්වමින් ව්‍යාපාරයේ තොරතුරු සෘජුවම ඉල්ලුම් කරන්න බැරි ඇල්මක් දක්වන පාර්ශවයන්ට ඔවුන්ගේ තීරණ ගැනීමේ කාර්යයට ප්‍රයෝජනවත් වන මූල්‍ය තොරතුරු සැපයීමේ ක්‍රියාව අපි කියනවා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා. ඒ කියන්නේ විශේෂ කාරණයක් ඉදිරිපත් කරලා මට මෙන්න මේ විශේෂ කාරණය සඳහා මෙන්න මේ තොරතුරු ටික අවශ්‍යයි කියලා ඉල්ලුම් කරන්න බැරි පාර්ශවයන් ඉන්නවා. ව්‍යාපාරයේ පිළිබඳව තීරණ ගන්න වැදගත් පාර්ශවයන් ඉන්නවා. ඒතර ඒ වගේ විශේෂ කාරණයක් මූලික කරගෙන විශේෂ අවශ්‍යතාවයක් මූලික කරගෙන තොරතුරු ඉල්ලුම් කර නොහැකි පාර්ශවයන්ට පොදුවේ තොරතුරු ලබා දීම සඳහා මෙන්න මේ තොරතුරු වාර්තාකරණය කිරීම තමයි අපි පොදු පරමාර්ථ
මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ. අයිතිකරුවන්, ඊළඟට බැංකුව වගේ මූල්‍ය ආයතන, ගනුදෙනු කරුවන්, ඒ වගේ විශේෂ කාරණයක් මූලික කරගෙන තොරතුරු ඉල්ලන්න බැරි අයට තොරතුරු සැපීම සඳහා සිදු කරන වාර්තාකරණය තමයි අපි පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය කියලා කියන්නේ. නිසා මූල්‍ය වාර්තාකරණය අපිට ওই විදිහට කොටස් දෙකක් යටතේ ව්‍යාපාරයක බෙදලා හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි පළවෙනි මට්ටම උනේ මෙන්න මේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මොකක්ද කියන එක පැහැදිලි කරන එක. විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මොකක්ද කියන එක නෙමෙයි මේක සංශෝධනය කිරීම වලදී මේක සංශෝධනය කරලා තියෙන්නේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ පැහැදිලි කර දීම සඳහා. ඒතර මෙතෙන්දී පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ මොකක්ද කියන එක මෙන්න මේ සංකල්පනාත්මක රාමුව තුල පැහැදිලි කරලා දීලා තියෙනවා මෙන්න මේ ආකාරයට. මොකද්ද මේකෙන් පැහැදිලි කරලා දීලා තියෙන්නේ කියලා බලන්න. ව්‍යාපාර ඒකකයක දැනට සිටින හා අපේක්ෂිත ආයෝජකයන්ට සහ ණය සපයන්නන්ට හා අනිකුත් ණය හිමියන්ට එම ඒකකයට අදාළව සම්පත් සැපයීම පිළිබඳව තීරණ ගැනීමට අවශ්‍ය වන මූල්‍ය තොරතුරු පොදු ක්‍රමයක් ඔස්සේ සැපයීමයි කියලා කියනවා. එතකොට පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ විදිහට මේ කට්ටිය හඳුන්වලා දීලා තියෙන්නේ මෙන්න මේ ව්‍යාපාරයක ඉන්න ආයෝජකයන්ට දැනට ආයෝජනය කරලා තියෙන ආයෝජකයන්ට අයිතිකරුවන් ඇතුළු ආයෝජනය කරලා තියෙන ආයෝජකයන්ට වගේ අනාගත ආයෝජකයන්ට ව්‍යාපාරය තුළ ආයෝජනය කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අයත් ඉන්නවා. ආයෝජනය කරලා ඉන්න අය වගේම ව්‍යාපාරය තුළ ආයෝජනය කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා. ඒ අයටත් ඒ වගේම ණය සපයපු ආයතන පුජ්‍යලෙන් ඉන්නවා. ඊළඟ භාණ්ඩ වගේ දේවල්, අමුද්‍රව්‍ය වගේ දේවල් සපයපු ණය හිමියන් වගේ පාර්ශවයන් ඉන්නවා. අන්නේ පාර්ශවයන්ට ව්‍යාපාරයට තවදුරටත් සම්පත් සපයනවාද කියන කාරණය පිළිබඳව තීරණ ගන්න අවශ්‍ය වන මූල්‍ය තොරතුරු සැපයීම මෙන්න මේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ විදිහට මේ සංකල්පනාත්මක රාමුව තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව ඍජුවම සාකච්ඡා කරන්නේ මෙන්න මේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය පිළිබඳව. විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය හෙවත් කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ නෙමෙයි මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල සාකච්ඡා කරන්නේ මෙන්න මේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය හෙවත් මූල්‍ය ගිණුම්කරණය ගැන තමයි මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල සාකච්ඡා කරනු ලබන්නේ. ඒ නිසා තමයි මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව මේ විදිහට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් මේ අරමුණ තුලින් අපිට ගම්ම්‍ය වෙන්නේ ওই කාරණේ. මේකෙන් සාකච්ඡා කරන්නේ මූල්‍ය ගිණුම්කරණය ගැන කියන එක තමයි අපිට මෙතෙන්දී ඒ නිසා ගම්ම්‍ය වෙන්නේ. right. එතකොට මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ මෙන්න මේ අරමුණ ඉටු වෙන්න නම් නිසියාකාර මේ අරමුණ ඉටු වෙන්න නම් මෙන්න මේ තොරතුරු අපි මෙන්න මේ ඇල්මැදි පාර්ශවයන්ට දෙනකොට ඒ තොරතුරු ටික අපි විශ්වාසනීය ලෙසත් ඉතා ඉක්මනින් අපි ඒ තොරතුරු ඇල්මත් දක්වන පාර්ශවයන්ට ඉදිරිපත් කරවුවොත් විතරයි මේ කියන අරමුණ අපිට ඉටු කර ගැනීම හැකියාවක් ලැබෙන්නේ. මේ තොරතුරු දෙනකොට විශ්වාසදායී ආකාරයෙන් ලබා දෙන්න ඕනේ. විශ්වාසදායී ආකාරයෙන් මේ තොරතුරු මෙයාට දෙන්න ඕනේ. මොකද මෙතන තොරතුරු සපයන්නේ අපි ව්‍යාපාරයේ දැනට ඉන්න ආයෝජකයෝ වගේම අනාගත ආයෝජකයෝ ණය සපයන්න ණය හිමියන් වගේ ව්‍යාපාරයට වැදගත් වන කොටස් වලට. ඒ නිසා මේ අයට විශ්වාසය ගොඩනගෙන ආකාරයට තොරතුරු දෙනවා වගේම ඒ තොරතුරු කඩිනමින් ඉතා ඉක්මනින් අපි ඒ අයට ලබා දුන්නොත් තමයි අපි මෙන්න මේ අරමුණ වඩාත් කාර්යක්ෂමව ඉටු කර ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේදී මෙන්න පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තුල අන්තර්ගත වෙන්න ඕන මොනවද කියන කාරණයක් මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒතර පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයක් අපි කරනකොට මෙන්න මේ කියන මූල්‍ය ප්‍රකාශනයන් ටික මෙන්න මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුල අන්තර්ගත විය යුතුයි කියලා කියනවා.
මොනවද කියලා අපි බලමු ඒවා. එකක් තමයි ආදායම් ප්‍රකාශය කියන්නේ. අනිවාර්යයෙන්ම ආදායම් ප්‍රකාශය කියන එක මෙන්න මේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණය සඳහා පිළියෙල කරන මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තුල අන්තර්ගත වෙන්න ඕන. ඒ වගේම තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන එක මේ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තුල අන්තර්ගත විය යුතුයි කියලා කියනවා. ඊට අමතරව මුදල් ප්‍රවාහ ප්‍රකාශය ව්‍යාපාරයට මුදල් ලැබුණු විදිය සහ ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලාගෙන ගිය ආකාරය ආයෝජන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම් සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් විදියට වර්ග කරලා ඇතුළත් කරලා පිළියෙල කරන මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි කියලා කියනවා. ඊට අමතරව හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයක් නැත්නම් ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශයක්. ස්කන්ධය කොහොමද වෙනස් වෙලා තියෙන කාරණාය පිළිබඳව තොරතුරු ඇතුළත් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතුයි කියලා කියනවා. ඊට අමතරව ගිණුම් කරණයේදී භාවිතයට ගත්තු ගිණුම් කරන ප්‍රතිපත්ති මොනවද සහ තීරණ ගන්න වැදගත් වන මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කරන්න බැරි තොරතුරු සටහන් ආකාරයෙන් ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඒ නිසා මෙන්න මේ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තුල මෙන්න මේ කියන සංරචක තමයි නිසා අන්තර්ගත විය යුත්තේ. මොනවද? ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, මුදල් ප්‍රවාහ ප්‍රකාශය, ස්කන්ධ වෙනස් වීමේ ප්‍රකාශය, ඊළඟට ගිණුම් කරන ප්‍රතිපත්ති හා සටහන් කියන ඒවා තමයි නිසා මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් තුල අන්තර්ගත විය යුත්තේ. right. ඊළඟට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන සකස් කරනකොට මේ මූල්‍ය වාර්තාකරණයෙහි සංකල්පනාත්මක රාමුව තුල බලපවත්වන උපකල්පනයක් තියෙනවා. එතකොට උපකල්පන කියන්නේ සංකල්ප. ගිණුම් කරණයේදී භාවිතයට ගන්න විවිධ උපකල්පන තියෙනවා. සංකල්ප තියෙනවා. එතකොට මේවා ගිණුම් කරන සංකල්ප වලට අනුකූලව අපි එන මූල්‍ය ප්‍රකාශන සකස් කරන්නත් ඕනේ. ඉතින් මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල ආවරණය වන මේ සංකල්පනාත්මක රාමුව තුල බලපවත්වන සංකල්පයක් හඳුන්වා දීලා තියෙනවා. අනිත් ඒවා මූලධර්ම විදිහට තමයි කට්ටිය හඳුන්වා දෙන්නේ. උපකල්පනයක් විදිහට හඳුන්වා දීලා තියෙනවා. මෙන්න මේ සංකල්පය. මොකක්ද? අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය. අඛණ්ඩ පැවැත්ම පිළිබඳ සංකල්පය තමයි මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හඳුනාගෙන තියෙන එකම බලපවත්වන උපකල්පනය වෙන්නේ. ඉතින් අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන් මොකක්ද කියන්නේ? අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන් මොකක්ද කියන්නේ කියලා අපි බලමු. අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන් කියන්නේ පුතේ මෙන්න මේ ව්‍යාපාරයක් ගත්තාම මෙන්න මේ ව්‍යාපාරයක් දිගින් දිගටම පවත්නා ඒකකයක් විදිහට දිගින් දිගටම පවත්නා ඒකකයක් විදිහට අනාගතයේ දැකිය හැකි නිශ්චිත කාලයක් දක්වා පවතිනවා යයි උපකල්පනය කිරීම තමයි අඛණ්ඩ පැවැත්ම සංකල්පය කියලා කියන්නේ. ඒතකොට ව්‍යාපාරයක් ගත්තාම මෙන්න මේ ව්‍යාපාරයකට අනාගත පැවැත්මක් තියෙනවා. ඕන ව්‍යාපාරයක් අද ආරම්භ කළා හෙට වහන්නේ නැහැ. ඕන ව්‍යාපාරයක අනාගත පැවැත්මක් තියෙනවා. ඒතර මේ ඕන ව්‍යාපාරයකට දිගින් දිගටම පවතින අනාගතයක් තියෙනවා. ඉතින් මේ දිගින් දිගටම පවත්නා ඒකකයක් විදිහට අනාගතයේ දැකිය හැකි නිශ්චිත කාලයක් මේ ව්‍යාපාරය පවතිනවා යයි උපකල්පනය කිරීම තමයි මෙන්න මේ අඛණ්ඩ පැවැත්ම කියන සංකල්පයෙන් අදහස් කරන්නේ. ඕනම ව්‍යාපාරයක් සමහරට අද ආරම්භ කළා හෙට වහන්න පුළුවන්. අද ආරම්භ කළා හෙට වහන්න පුළුවන්. අද ආරම්භ කළා අවුරුද්දකින් වහන්නත් පුළුවන්. ඔක තමයි ප්‍රායෝගික தত্ত্বය. හරිද? අද ආරම්භ කරනවා. ආරම්භ කරලා මේක තව මාස 3කින් 4කින් රජය තහනම් කරනවා. එතකොට ව්‍යාපාරය වහලා දාන්න වෙනවා. සමහරට ව්‍යාපාරය බංකොලොත් වෙනවා. මාසකින් දෙකකින් මාස 6කින් 7කින් අවුරුද්දකින් අවුරුදු 2කින් 3කින් ව්‍යාපාරය බංකොලොත් වෙනවා. එහෙම වුණොත් ව්‍යාපාරය වහලා දාන්න වෙනවා. නමුත් එහෙම අවිනිශ්චිත අනාගතයක් ව්‍යාපාරයට තිබුණට මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල මේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය මූලික කරගෙන තමයි මේ සියලුම concept මූලධර්ම පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන් කියන්නේ මොකක්ද? ව්‍යාපාරයකට අවිනිශ්චිත වූ අනාගතයක් තිබුණට ව්‍යාපාරයකට දැකිය හැකි අනාගතයක් දක්වා මේ ව්‍යාපාරය දිගින් දිගට පවතිනවා යයි උපකල්පනය කරමින් ගිණුම්කරණය කරන්න කියලා තමයි අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන් කියන්නේ.
මේක අවුරුද්දකින් මාසකින් දෙකකින් වහලා දාන්න පුළුවන්. ඒක තමයි අනිශ්චිතභාවය. නමුත් එහෙම නොසලකා ව්‍යාපාරයකට නොදන්නා වූ අනාගතයක්. අපි දන්නේ නැති නොදන්නා වූ අනාගතයක් තියනවා කියන උපකල්පනය මත ගිණුම්කරණය කරන්න ගියා තමයි අඛණ්ඩ පැවැත්ම සංකල්පයෙන් කියන්නේ. ඉතින් ඔය අඛණ්ඩ පැවැත්ම සංකල්පයට අනුව තමයි මෙන්න මේ සංකල්පනාත්මක රාමුව තුල මූල ප්‍රකාශන පිළියෙල කළ යුතුයි කියලා පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒකයි මේකෙන් අදහස් කරන්නේ මූල්‍ය වාර්තාකරණයේදී බලපවත්වන එකම සංකල්පය අඛණ්ඩ පැවැත්ම සංකල්පයයි කියන්නේ. ඉතින් අඛණ්ඩ පැවැත්ම සංකල්පේ නැතුව අපිට මූල්‍ය ප්‍රකාශන හදන්න බෑ. අඛණ්ඩ පැවැත්ම සංකල්පයට අනුව තමයි අපි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කරන්නේ. ඒත් මේක අපි තව පැහැදිලි කරගමු සංකල්ප කියන පාඩමේදී ඇයි එහෙම වෙන්නේ කියන කාරණය පිළිබඳව. right. ওই ටික තමයි මේ මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව තුල පළමු මට්ටම තුල පැහැදිලි කරලා දීලා තියෙන්නේ. පළමු මට්ටම තුල පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඊළඟට අපි බලමු සංකල්පනාත්මක රාමුවේහි දෙවැනි මට්ටම. දෙවෙනි මට්ටම. මේක තමයි ගොඩාක් විභාගයට අහන කොටස් තියෙන්නේ. මේ දෙවෙනි මට්ටමේ සාකච්ඡා කරන ඒවා. ඔකට බහුවර්ණ පේපර් කරනකොට දකින්න ඇති මේ දෙවෙනි මට්ටමේ තියෙන කාරණා ගොඩක් බහුවර්ණ පේපර් වල තිබ්බා. ඉතින් මේ පිළිබඳව දරුවන්ට අවබෝධයක් නැතිකම නිසා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලියා ගැනීමේ හැකියාව අවකාශය ලැබිලා නැහැ සහ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙවෙනි මට්ටම තුල තියෙන සාකච්ඡා කරන කරුණු පිළිබඳව ටිකක් අවධානය යොමු කරලා අහගෙන ඉන්න ඕනේ. ඉතින් මේ දෙවෙනි මට්ටමේදී අවධානය යොමු කරනවා කාරණා දෙකක් පිළිබඳව පුතේ. මොනවද මේ කාරණා දෙක කියලා අපි බැලුවොත් එහෙම මේ තුල සාකච්ඡා කරනවා එකක් ඇවිල්ලා මූල්‍ය තොරතුරු වල පැවතිය යුතු ගුණාත්මක ගති ලක්ෂණ මොනවාද කියන කාරණය. ඊළඟට මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කරන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මේ දෙවෙනි මට්ටම තුලදී සාකච්ඡා කරනවා. නැත්තම් පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මූල්‍ය ප්‍රකාශන වලින් ඉදිරිපත් කරන තොරතුරු වල තිබිය යුතු ලක්ෂණ මොනවාද කියන කාරණය පැහැදිලි කරන්නේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි දෙවෙනි මට්ටම තුලදී. මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කරන මූල්‍ය ප්‍රකාශන මූලිකාංගය නිර්වචනය කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරලා දීලා තියෙන්නේ මේ මූල්‍ය වාර්තාකරණයේහි සංකල්පනාත්මක රාමුවේහි දෙවන මට්ටම තුලදී. අපි මේකේ පළවෙනි එකට ප්‍රවේශ වෙමු. ඒ තමයි මූල්‍ය තොරතුරු වල පැවතිය යුතු ගුණාත්මක ගති ලක්ෂණ කියන කොටසට. මොනවද මේ මූල්‍ය තොරතුරු වල පැවතිය යුතු ගුණාත්මක ගති ලක්ෂණ කියලා මේකේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. right. අපි බලමු මොකක්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. මේකෙන් අදහස් කරන්නේ පුතේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන වල ප්‍රයෝජනවත් බව සහ ගුණාත්මක බව ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ඒවා තුලින් ඉදිරිපත් කරන තොරතුරු වල අඩංගු විය යුතු ගුණාංග මොනවාද කියන එක තමයි මේ මූල්‍ය තොරතුරු වල පැවතිය යුතු ගුණාත්මක ගති ලක්ෂණ කියන එකෙන් අදහස් කරන්නේ. ඒතර මූල්‍ය ප්‍රකාශන අපි හදපුවාම ඒවයි ප්‍රයෝජනවත් භාවයක් තියෙනවා. හදනවා කියලා හදලා වැඩක් නැහැ. මොකද මූල්‍ය ප්‍රකාශන හදන්න ගිණුම්කරණයේ නියැලෙන්න විශාල පිරිවැයක් ව්‍යාපාරයකට දරන්න ඕන. ඒක පොඩි පිරිවැයක් නෙමෙයි විශාල පිරිවැයක් දරන්න ඕන. ඒ සඳහා විශේෂ දැනුම තියෙන සේවකයෝ බඳවා ගන්න ඕන. ඒ වගේම විවිධ ක්‍රමශිල්ප භාවිතයට ගන්න ඕන. ලොකු පාරිශ්‍රමයක් දාලා තමයි මේ මූල්‍ය ප්‍රකාශන හදන්නේ. ඉතින් මේ හදන මූල්‍ය ප්‍රකාශන වලින් ප්‍රයෝජනයක් නැත්තම් ඒ හදන මූල්‍ය ප්‍රකාශන වලින් අනාවරණය කරන තොරතුරු වලින් ප්‍රයෝජනයක් නැත්තම් අපිට මේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සහ ගිණුම්කරණයේ යෙදීමේ කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මූල්‍ය ප්‍රකාශන වල ප්‍රයෝජනවත් භාවය සහ ඒවා ඇතින ගුණාත්මක භාවය ඉහළ මට්ටමක පවතින්න නම් මේ මූල්‍ය ප්‍රකාශන වලින් ඉදිරිපත් කරන ආදායම්, වියදම්, වත්කම්, වගකීම්, හිමිකම් යනාදී පිළිබඳ තොරතුරු වල අඩංගු වෙන්න ඕනේ ගුණාංග මොනවාද කියන එක තමයි මෙන්න මේ මූල්‍ය තොරතුරු වල පැවතිය යුතු ගුණාත්මක ගති ලක්ෂණ කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් පුතේ මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල මේ ගුණාත්මක ගති ලක්ෂණ පැහැදිලි කරලා දෙනවා කොටස් දෙකක් යටතේ. ගුණාත්මක ගති ලක්ෂණ පැහැදිලි කරලා දෙනවා කොටස් දෙකක් යටතේ.
මොනවද මේ කොටස් දෙක කියලා අපි බලමු මුලින්ම. මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. එකක් ඇවිල්ලා මූලික ගුණාත්මක ගති ලක්ෂණ සහ අනිත් එක ඇවිල්ලා ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ විදිහට. කොහොමද මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල එහෙනම් මෙන්න මේ ගති ලක්ෂණ හඳුන්වා දීලා තියෙන්නේ කොටස් දෙකකට. මොකද්ද කොටස් දෙක? එකක් තමයි මූලික ගුණාත්මක ගති ලක්ෂණ, අනිත් එක තමයි ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ විදිහට තමයි මේ කොටස් දෙක පැහැදිලි කරලා දීලා තියෙන්නේ. තේරුණාද? right. එතකොට මෙන්න මෙතෙන්දී දරුවනේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ විදිහට අදහස් කරන්නේ හඳුන්වා දෙන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන වල අනිවාර්යයෙන්ම නැත්නම් මේ මූල්‍ය ප්‍රකාශන තොරතුරු වල අනිවාර්යයෙන්ම පැවතිය යුතු ගති ලක්ෂණ තමයි මූලික ගුණාත්මක ගති ලක්ෂණ විදිහට මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. හරිද? මූල්‍ය ප්‍රකාශන වලින් ඉදිරිපත් කරන මේ තොරතුරු වල පැවතිය යුතු අනිවාර්ය ලක්ෂණ මොනවාද? අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රකාශන වල ප්‍රයෝජනවත්භාවයක් ලැබෙන්න නම් ඒ මූල්‍ය ප්‍රකාශන වලින් ඉදිරිපත් කරන තොරතුරු වල අනිවාර්යයෙන්ම තිබිය යුතු ඒ තොරතුරු වල තිබිය යුතු අනිවාර්යයෙන්ම තිබිය යුතු ලක්ෂණ තමයි මූලික ගුණාත්මක ගති ලක්ෂණ කියලා කියන්නේ. ඊළඟට වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ කියන්නේ මොනවද? වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ කියලා කියන්නේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන වල ගුණාත්මක භාවය උසස් තත්වයට ගෙනීමට තව දුරටත් අපි වැඩි දියුණු කරගත යුතු සංවර්ධනය කරගත යුතු ගුණාංග තමයි වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ කියලා කියන්නේ. හරිද? එතකොට මූලික ගුණාත්මක ගති ලක්ෂණ කියන්නේ මොනවද? අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රකාශන තොරතුරු වල අඩංගු විය යුතු ගුණාංග ටික. මූල්‍ය ප්‍රකාශන තොරතුරු වල අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අවම වශයෙන් මේ ටිකවත් තියෙන්න ඕන. මේ ටික නැත්තම් මතක තියාගන්න මූල්‍ය ප්‍රකාශන වල ප්‍රයෝජනවත් භාවයක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම අවම වශයෙන්වත් මූල්‍ය ප්‍රකාශන තොරතුරු වල තිබිය යුතු ගුණාංග තමයි මූලික ගුණාත්මක ගති ලක්ෂණ කියලා කියන්නේ. ඒතර වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන වල ගුණාත්මක භාවය උසස් තත්වයට ගේන්න. තව තවත් උසස් තත්වයට ගේන්න තවදුරටත් වැඩි දියුණු කළ යුතු ගුණාංග තමයි මෙන්න මේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ කියලා අදහස් කරන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දි දරුවනේ මේ ගුණාත්මක ගති ලක්ෂණ ගත්තාම මේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ ගත්තාම මේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුන්වා දීලා තියෙනවා. ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුන්වා දීලා තියෙනවා. මූලික ගුණාත්මක ගති ලක්ෂණ තියෙන්නේ දෙකයි. එතකොට මොනවද මේ මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙක වෙන්නේ? එකක් තමයි අදාළ බව. අදාළ බව. අනිත් එක තමයි විශ්වාසනීය නියෝජනය කියන එක. ඔන්න ඔය දෙක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි කියලා කියනවා. අදාළ බව සහ විශ්වාසනීය නියෝජනය කියන එක. මොකක්ද කියන එක මම පස්සේ පැහැදිලි කරලා දෙන්නම්. එතකන් මතක තියාගන්න මූලික ගුණාත්මක ගති ලක්ෂණ දෙකයි. ඒ කියන්නේ තොරතුරු වල තියෙන්න ඕන මූලික ගති ලක්ෂණ දෙකයි. එකක් තමයි අදාළ බව, අනිත් එක තමයි විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන එක. ඊළඟට අපි බලමු ගුණාත්මක බව වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ විදිහට මොනවද හඳුන්වා දීලා තියෙන්නේ කියලා. මෙතෙන්දී ගති ලක්ෂණ හතරක් හඳුන්වා දීලා තියෙනවා. මොනවද මේ හතර කියලා බලමු. එකක් තමයි සංසන්දනාත්මක බව. සංසන්දනාත්මක බව ආරක්ෂා වෙන්න ඕනේ. ඊළඟ තමයි සත්‍යාපනය කළ හැකි බව. සත්‍යාපනය කළ හැකි බව. ඊළඟ තමයි තේරුම් ගත හැකි බව. තේරුම් ගත හැකි බව. හෙවත් අවබෝධ කරගත හැකි බව. අනිත් එක තමයි කාලීන බව. ඔන්න ඔය විදිහට ගුණාත්මක භාවය වැඩි දියුණු මට්ටමකට ගෙනෙන්න, ඉහළ මට්ටමට ගෙනෙන්න තිබිය යුතුයයි හඳුන්වා දීලා තියෙන්නේ ඔන්න ඔය ගති ලක්ෂණ හතර. මොනවද? සංසන්දනාත්මක බව, සත්‍යාපනය කළ හැකි බව, තේරුම් ගත හැකි බව හෙවත් අවබෝධ කරගත හැකි බව, අනිත් එක තමයි කාලීන බව. ඔන්න ඔය කියන ගති ලක්ෂණ හතර අනිවාර්යෙන් තියෙනවා කියන ගුණාත්මක භාවය වැඩි දියුණු කරගන්න. ඊළඟ මූල්‍ය ප්‍රකාශන වල ප්‍රයෝජනවත් භාවය ඇති වෙන්න නම් අනිවාර්යෙන් තිබිය යුතුයි කියලා කියනවා. මොනවද? මෙන්න මේ අදාළ බව සහ මෙන්න මේ විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන ගති ලක්ෂණ දෙක. right. අපි මේවා පැහැදිලි කර ගැනීම කරමු. මේවෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා ඊළඟට. ඊළඟට මම යනවා එහෙනම් අදාළ භාවය
මූලික ගුණාත්මක ගති ලක්ෂණයක් වන අදාළභාවය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි කරලා දෙන්න. right. මොකද මේ අදාළභාවය කියන එකෙන් අදහස් කරන්නේ? අදාළභාවය. අදාළභාවය කියන එකෙන් අදහස් කරන්නේ දරුවනේ මෙන්න මේ තොරතුරු භාවිතා කරන පාර්ශවවල තීරණ වෙනස් කිරීමට හැකියාව තියෙන තොරතුරු ඉදිරිපත් කළ යුතු බව තමයි අදාළභාවය කියන එකෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශන වලින් ආදායමක්, වියදමක්, වත්කමක්, වගකීමක්, හිමිකමක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනකොට ඒ ඉදිරිපත් කරන තොරතුරු හරහා තීරණ ගන්න අයගේ තීරණය වෙනස් කිරීමට හැකියාවක් තියෙන්න ඕනේ. අන්නේ වෙනස් ඒ තීරණ වෙනස් කිරීමට හැකියාවක් තියෙන තොරතුරු මූල්‍ය ප්‍රකාශන වලින් ඉදිරිපත් කරොත් තමයි ඒ මූල්‍ය ප්‍රකාශන ඒ අයට ප්‍රයෝජනවත් වෙන්නේ. ඔවුන්ගේ තීරණ වලට බලපාන්න නැති තොරතුරු අපි ඉදිරිපත් කරනවා නම් එතකොට ඒවා අදාළ නැහැ. කාටද අදාළ නැත්තේ? ඇල්මැති පාර්ශවයන්. ඇල්මැති පාර්ශවයන් ඒ තොරතුරු අදාළ නැහැ, වැදගත් නැහැ. ඔවුන්ගේ තීරණ වෙනස් කරන්න, ඔවුන්ගේ තීරණ වලට බලපාන තොරතුරු ඉදිරිපත් කරොත් තමයි ඒවා ඒ අයට අදාළ වෙන්නේ. ඒවා ඒ අයට අදාළ වෙන්නේ. ඉතින් ඒ නිසා අදාළභාවයෙන් යුතු තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් අදාළභාවය කියන අදහස් කරන්නේ මොකද්ද? තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ගේ තීරණ වලට බලපාන තොරතුරු. නැත්නම් තීරණ වෙනස් කිරීමට හැකියාවක් ඇති තොරතුරු ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි එහෙනම් අදාළභාවය කියන එකෙන් අදහස් කරන්නේ. අදාළභාවය කියන එකෙන් අදහස් කරන්නේ. ඉතින් පුතේ මේ අදාළභාවය කියන ගුණාංගය, අදාළභාවය කියන මූලික ගුණාත්මක ගති ලක්ෂණය ඉටු වෙන්න නම්, මේක ආරක්ෂා වෙන්න නම්, මේක ඉටු වෙන්න නම්, මේක හරියට ක්‍රියාත්මක වෙන්න නම් මේ තුල පැවතිය යුතු අනුලක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා. මේ තුල පැවතිය යුතු අනුලක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේ ලක්ෂණ අතරත් මේ මූලික ලක්ෂණ වල තිබිය යුතු අනුලක්ෂණ තියෙනවා. ඒතර අදාළභාවය කියන ගුණාත්මක ගති ලක්ෂණ ඉටු වෙන්න නම් මේ තුල පැවතිය යුතු අනුලක්ෂණයේ විදිහට හඳුන්වා දීලා තියෙන්නේ මොකද්ද පුතේ? ප්‍රමාණාත්මක භාවය කියන එක. ප්‍රමාණාත්මක වෙන්න ඕනේ ඉදිරිපත් කරන තොරතුරු. ඒ කියන්නේ ප්‍රමාණාත්මකයි කියන අදහස් කරන්නේ පුතේ ඇල්මැති පාර්ශවයන්ගේ තීරණ වලට බලපාන දේවල් අපි ප්‍රමාණාත්මකයි කියන අදහස් කරනවා. ඇල්මැති පාර්ශවයන් ගන්න තීරණ වලට බලපාන ඕනෑම දෙයක් අපි ප්‍රමාණාත්මකයි කියලා කියන්නේ. ඒතර ඇල්මැති පාර්ශවයන් ගන්න තීරණ වලට බලපාන දේවල් තමයි එහෙනම් ඉදිරිපත් කරන්න කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන වල. ඒක තමයි අදාළභාවයෙන් අදහස් කරන්නේ. ඉතින් අදාළභාවයට වෙන්න නම් ප්‍රමාණාත්මක තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. ඒකයි අදාළභාවයේ තුල තිබිය යුතු අනුලක්ෂණයක් විදිහට ප්‍රමාණාත්මක භාවය කියන එකේ ප්‍රමාණාත්මක භාවය කියන එක හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ප්‍රමාණාත්මක භාවය කියන එක අදහස් කරන්නේ ඇල්මැති පාර්ශවයන්ගේ තීරණ වලට බලපාන දේවල් තමයි ප්‍රමාණාත්මක භාවය කියන එකෙන් අදහස් කරන්නේ. right. ඊළඟට අපි බලමු මූලික ගුණාත්මක ගති ලක්ෂණයක් වන ඊළඟ ගති ලක්ෂණය වන මෙන්න මේ විශ්වාසනීය නියෝජනය කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. මොකක්ද මේකෙන් අදහස් කරලා තියෙන්නේ මෙයාලා? විශ්වාසනීය නියෝජනය කියන එකෙන් අදහස් කරන්නේ පුතේ මෙන්න මේ ඉදිරිපත් කරන තොරතුරු ගත්තාම වංචනික ලෙස වැරදි තොරතුරු හෙළිදරව් නොකර නිවැරදි තොරතුරු ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. හරිද? වංචනික ලෙස වැරදි තොරතුරු හෙළිදරව් නොකර නිවැරදි තොරතුරු හෙළිදරව් කළ යුතු බව තමයි විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන මෙන්න මේ මූලික ගති ලක්ෂණයෙන් අදහස් කරන්නේ. දැන් අපිට තොරතුරු ඉදිරිපත් කරනකොට විවිධ ඒවා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අදාළ තොරතුරු ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ තීරණ ගන්න පාර්ශවයන්ගේ තීරණ වෙනස් කිරීමට බලපාන තොරතුරු ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ ඉදිරිපත් කරන තොරතුරු අතර සාවද්‍ය තොරතුරු, වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නත් පුළුවන්. තේරුණාද? වැරදි තොරතුරු ඉදිරිපත් කරන ලාභය වැඩියෙන් පෙන්눔 කරලා ආදායම වැඩියෙන් වාර්තා කරලා ආයෝජකව වැඩිපුර ගෙනව ගන්න තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. ලාභය අඩුවෙන් පෙන්වන්න අවශ්‍ය ආකාරයට තොරතුරු පෙන්වන්නත් පුළුවන් ආදායම් බඳු වගේ දේවල් වලින් ගැලවෙන්න. ඉතින් මේ වගේ සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ නැතුව, වැරදි තොරතුරු ඉදිරිපත් කරන්නේ නැතුව වංචනික ආකාරයෙන් නිවැරදිම තොරතුරු ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන අදහස් කරන්නේ. ඉතින් පුතේ
මේ මූල්‍ය ප්‍රකාශනවල ප්‍රයෝජනවත් භාවයක් ඇති වෙන්න නම් ඒවා පරිහරණය කරන අයට ප්‍රයෝජනයක් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම මේවා පිළිබඳ විශ්වාසයක් ඒ අයට ගොඩනගෙන්න නම් ඔය කියන විදිහට අපි නිවැරදිව තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. වංචනික ආකාරයට වැරදි තොරතුරු හෙළිදරව් නොකර නිවැරදි තොරතුරු ඉදිරිපත් කරවුවොත් තමයි ඔය කියන විදිහට මූල්‍ය ප්‍රකාශන වල ප්‍රයෝජනවත් භාවය සහ විශ්වාසනීය භාවය කියන එක ආරක්ෂා වෙන්නේ. ඒ නිසා ඔන්න ඔය කියන ගති ලක්ෂණ දෙක අනිවාර්යයෙන්ම මූල්‍ය ප්‍රකාශන තොරතුරු වලින් අනාවරණය විය යුතුයි. හෙළිදරව් විය යුතුයි. ඊළඟට අනිත් එක තමයි විශ්වාසනීයතාවය ඇති වෙන්න නම් විශ්වාසනීය නියෝජ්‍යත්වය ආරක්ෂා වෙන්න නම් මේ තුල පැවතිය යුතු අනුලක්ෂණ කීපයකුත් හඳුන්වලා දීලා තියෙනවා. අනුලක්ෂණ 3ක් හඳුන්වලා දීලා තියෙනවා. මොනවද මේ අනුලක්ෂණ 3 කියලා අපි බලමු. මෙතන අනුලක්ෂණ 3ක් හඳුන්වා දීලා තියෙනවා. එකක් තමයි විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන එක ඇති වෙන්න නම් ඉදිරිපත් කරන තොරතුරු සම්පූර්ණ විය යුතුයි කියලා කියනවා. සම්පූර්ණත්වය කියන අනුලක්ෂණය හඳුන්වා දීලා තියෙනවා. ඊළඟ මධ්‍යස්ථ භාවය හෙවත් අපක්ෂපාතී භාවය කියන ලක්ෂණය හඳුන්වා දීලා තියෙනවා. අනිත් එක තමයි වැරදි වලින් තොරවීම කියන ලක්ෂණය හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේවා අදහස් කරන්නේ මොකක්ද කියලා අපි බැලුවොත් සම්පූර්ණත්වය. මොකද මේ සම්පූර්ණත්වය කියන අදහස් කරන්නේ? සම්පූර්ණත්වය කියන අදහස් කරන්නේ කිසිදු තොරතුරක් මගහරින්න නැතුව, කිසිදු තොරතුරක් අත්හරින්න නැතුව සියලුම තොරතුරු තිරණ ගන්න පාෂණ්ඩ වැදගත් සියලුම මූල්‍ය තොරතුරු අනාවරණය කළ යුතුයි කියන එක තමයි සම්පූර්ණත්වය කියන අදහස් කරන්නේ. ඒතර සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කරවොත් විශ්වාසයක් ගොඩනගෙනවා. තොරතුරු පරිහරණය කරන අයට ව්‍යාපාරය පිළිබඳ විශ්වාසයක් ගොඩනගෙනවා. මොකද සියලුම තොරතුරු යාට දෙනවා අපි හංගන්න නැතුව. අවශ්‍ය සියලුම තොරතුරු දෙන්න පුළුවන් සීමාව තුල ඉඳගෙන එයාට දෙනවා නම් විශ්වාසය අනිවාර්යෙන් ගොඩනගෙනවා. ඒ නිසා සම්පූර්ණත්වය කියන අදහස් කරන්නේ කිසිදු තොරතුරක් අත් නොහැර අනාවරණය කළ යුතුයි කියන එක තමයි සම්පූර්ණත්වය කියන එකෙන් අදහස් කරන්නේ. ඊළඟ මධ්‍යස්ථ බව හෙවත් අපක්ෂපාතී බව. මධ්‍යස්ථ භාවය හෙවත් අපක්ෂපාතී භාවය කියන අදහස් කරන්නේ තොරතුරු ඉදිරිපත් කරනකොට කිසිම කෙනෙකුට පක්ෂග්‍රාහී නොවේ. කිසිම කෙනෙකුට වාසියක් වන ආකාරයට පක්ෂග්‍රාහී නොවිය යුතුයි කියන එක තමයි අපක්ෂපාතී භාවය නැත්නම් මධ්‍යස්ථ භාවය කියන අදහස් කරන්නේ. ඉතින් කාට හරි පක්ෂව අපි ආයෝජකයෙක් වෙන්න පුළුවන්, අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන්, ගනුදෙනුකරුවෙක් වෙන්න පුළුවන්. මේ වගේ කිසියම් පාර්ශවයකට පක්ෂග්‍රාහීත්වයක් දක්වමින් ඔවුන්ට වාසියක් වන ආකාරයට අපි තොරතුරු ඉදිරිපත් කරවුවොත් මොකද වෙන්නේ? අනිත් තොරතුරු පරිහරණය කරන අයගේ විශ්වාසභාවය කියන එක බිඳලා යනවා. කාලයක් යනකොට අර පක්ෂග්‍රාහීත්වය දක්වපු පාර්ශවයටත් ව්‍යාපාරයේ තොරතුරු පිළිබඳ විශ්වාසය බිඳෙනවා. මොකද ඔහුට පක්ෂග්‍රාහීත්වයක් දක්වුවා නම් ඔහු වගේම තවත් කෙනෙකුට ව්‍යාපාරයේ පක්ෂග්‍රාහීත්වයක් දක්වනවා කියන අදහස ඔහුට යම් කාලයකදී මතුවෙන්න පුළුවන්. ඒ නිසා කිසිම කෙනෙකුට පක්ෂග්‍රාහීත්වයක් නොදක්වා කිසිම කෙනෙකුට වාසියක් වන ආකාරයට තොරතුරු ඉදිරිපත් නොකළ යුතුයි කියන එක තමයි එහෙනම් මේ මධ්‍යස්ථභාවය හෙවත් අපක්ෂපාතී භාවය කියන ලක්ෂණයෙන් අදහස් කරන්නේ. ඉතින් විශ්වාසනීයතාවය ගොඩනගන්න නම් ඕක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනනේ. ඒක පැහැදිලිව ප්‍රායෝගිකයි. ඊළඟට කාලීන නැත්නම් වැරදි වලින් තොර වීම කියන අදහස් කරන්නේ. විශ්වාසනීයභාවය ආරක්ෂා වෙන්න නම් තිබිය යුතු අනුත් අනිත් ලක්ෂණය තමයි මෙන්න මේ වැරදි වලින් තොර වීම කියන එක. ඒතර වැරදි වලින් තොර වීම කියන අදහස් ගන්න මොකක්ද? ඉදිරිපත් කරන තොරතුරු වැරදි අවමවන ආකාරයට ඉදිරිපත් කළ යුතුයි කියන තමයි ඒකෙන් අදහස් කරන්නේ. අපි තොරතුරු ඉදිරිපත් කරනකොට පුළුවන් තරම් වැරදි අවමවන ආකාරයට වැරදි ටික පුළුවන් තරම් අවමවන ආකාරයට ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි වැරදි වලින් තොර වීම කියන අදහස් කරන්නේ. ඉතින් ඔන්න ඔය කියන අනුලක්ෂණ 3 ඉටු වෙනවා නම් අපි ඉදිරිපත් කරන තොරතුරු වලින් අනිවාර්යයෙන්ම විශ්වාසනීය නියෝජනය කියන එක, විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන එක අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙනවාමයි. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි දෙවන මට්ටම තුලදී මූල්‍ය ප්‍රකාශන තොරතුරු වල තිබිය යුතු මූලික ගති ලක්ෂණ දෙක මොනවද කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා.
ඊළඟ පොතේ අපි යමු මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන වල තිබිය යුතු ගති ලක්ෂණ වලින් ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ මොනවාද කියන එක හඳුනා ගන්න. ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ මම මුලින්ම ඔයාලට කිව්වා හතරක් තියෙනවා කියලා. මොනවද කියලා මම ඔයාලට කියවුවා. එකක් තමයි සංසන්දනාත්මක භාවය කියන එක. අනිත් එක තමයි සත්‍යාපනය කළ හැකි බව කියන එක. තව එකක් තමයි තේරුම් ගත හැකි බවේවත් අවබෝධ කරගත හැකි බව කියන එක. අනිත් එක තමයි කාලීන භාවය කියන එක. කාලීන භාවය කියන එක. ඔන්න ඔය විදිහට අපිට මෙන්න මේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ මොනවාද කියන එක අපිට මෙන්න මේ සංකල්පනාත්මක රාමුව තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. අපි දැන් මේ එකිනෙක අරගෙන බලමු මොනවද මේකෙන් අදහස් කරන්නේ නැත්තම් මේකේ මොනවද පැහැදිලි කරලා දීලා තියෙන්නේ මේ සංකල්පනාත්මක රාමුව තුල කියලා. ඉතින් මෙතෙන්දී වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණයේ විදිහට පළමුවෙන් අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ සංසන්දනාත්මක භාවය කියන එක. ඉතින් මොකද්ද මේ සංසන්දනාත්මක භාවය කියන එකෙන් අදහස් කරන්නේ? සංසන්දනාත්මක භාවය කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ කිසියම් ආයතනයක් තොරතුරු ඉදිරිපත් කරනකොට මේ කිසියම් ආයතනයක් ඉදිරිපත් කරන තොරතුරු එම ආයතනයේම අතීත තොරතුරු සමග ඊට සමාන ව්‍යාපාර කටයුතු කරන අනෙකුත් ආයතනවල තොරතුරු සමග සංසන්දනය කරන්න පුළුවන් ආකාරයට ඒ තොරතුරු ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි සංසන්දනාත්මක භාවය කියන එකෙන් අදහස් කරන්නේ. පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතෙන්දී මූල්‍ය ප්‍රකාශන වල ගුණාත්මක භාවය වැඩි දියුණු වෙන්න නම් ඒ මූල්‍ය ප්‍රකාශන සංසන්දනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕන කියන එක මෙතනින් අදහස් කරන්නේ. සංසන්දනය කරන්න නම් අපි ඉදිරිපත් කරන තොරතුරු ව්‍යාපාරයේම අතීත තොරතුරුත් එක්කත් ව්‍යාපාරයත් එක්ක තරඟකාරීව කටයුතු කරන අනිකුත් ව්‍යාපාර තොරතුරුත් එක්කත් සැසඳීමේ හැකියාවක් පවතින්න ඕනේ. ඉතින් ඒක සිදු වෙන්නේ අපි භාවිතා කරන ගිණුම් කරන ප්‍රතිපත්ති. අපි භාවිතයට ගන්න ගිණුම් කරන මූලධර්ම. අපි භාවිතයට ගන්න ආකෘති යනාදිය පොදු ඒවා වෙනකොට සහ ඒවා වෙනස් නොකර භාවිතා කරනකොට. ඒ නිසා සංසන්දනාත්මක භාවය කියන එක ආරක්ෂා වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම ගිණුම් කරණය තුළ භාවිතයට ගන්න ඕන පොදු ගිණුම් කරන මූලධර්ම. පොදු ගිණුම් කරන ප්‍රතිපත්ති. පොදුවේ භාවිතයට ගන්න ආකෘති රාමු. ඒ වගේම ඒවා වෙනස් නොකර භාවිතයට ගන්න ඕන. වෙනස් කර භාවිතයට කරනවා නම් නිතරම වෙනස් කරනවා නම් ඒවා එතෙන්දි සංසන්දනාත්මක භාවය කියන එක ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ නිසා නිතරම ව්‍යාපාර ආයතනයක් ගිණුම්කරණයේදී භාවිතයට ගන්න මූලධර්ම ප්‍රතිපත්ති ආකෘති සියල්ලම පොදුවේ සියලු දෙනා භාවිතයට ගන්නෙව්වා භාවිතා කරන්න ඕන වගේම ඒවා නිතර වෙනස් කිරීම වලට භාජනය නොකර ඒ ආකෘති ප්‍රතිපත්ති යනාදිය අඛණ්ඩව භාවිතා කරන්න ඕනේ. අන්න එහෙම වුණාම සංසන්දනාත්මක භාවය කියන එක ආරක්ෂා වෙනවා. මොකද සංසන්දනාත්මක භාවය කියලා අපි කිව්වේ කිසියම් ආයතනයක් ඉදිරිපත් කරන තොරතුරු එම ආයතනයේම අතීත තොරතුරු සමගත් ඊට සමාන අනිකුත් ආයතනවල තොරතුරු සමගත් සංසන්දනය කළ හැකි අයුරින් ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි සංසන්දනාත්මක භාවය කියන එකෙන් අදහස් කරේ. ඒ නිසා සංසන්දනාත්මක භාවය ආරක්ෂා වෙන්න නම් ඔය කියන විදිහට පොදු ක්‍රමවේදයක් ඔස්සේ ගිණුම්කරණය නියැලෙන්න ඕනේ. ඉතින් අන්නේ සඳහා තමයි මෙන්න මේ අපි සාකච්ඡා කරන මූල්‍ය වාර්තාකරණය සඳහා වන සංකල්පනාත්මක රාමුව හඳුන්වා දීලා තියෙන්නේ. right. ඊළඟට වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණයක් වන මෙන්න මේ සත්‍යාපනය කළ හැකි බව කියන එක අදහස් කරන්නේ මොකක්ද කියලා අපි බලමු දරුවෝ. සත්‍යාපනය කළ හැකි බව කියන එක අදහස් කරන්නේ දරුවෝනේ මෙන්න මේ ඉදිරිපත් කරන තොරතුරු වල විශ්වාසනීය බව ආරක්ෂා කිරීම සඳහා ඒවා සත්‍යයයි තහවුරු කිරීමේ හැකියාවෙන් යුක්ත ඒවා විය යුතු බව තමයි සත්‍යාපනය කළ හැකි භාවය කියන අදහස් කරන්නේ. එතකොට අපි ඉදිරිපත් කරන තොරතුරු වල විශ්වාසනීය භාවය ආරක්ෂා කරන්න නම් විශ්වාසනීය නියෝජ්‍යත්වයේ කියන එක ආරක්ෂා කරන්න නම් අනිවාර්යයෙන් මේ ඉදිරිපත් කරන තොරතුරු සත්‍යාපනය කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. ඒ කියන්නේ මේ ඉදිරිපත් කරන තොරතුරු ඇත්තම ඒවා කියලා සනාථ කිරීමේ හැකියාවක් තිබිය යුතුයි කියලා තමයි මෙහි අදහස් කරන්නේ. මේවා
ඇත්ත ඒවා බවට සනාථ කරන්න බැයි නම්, තහවුරු කරන්න බැයි නම් අන්න එතෙන්දි විශ්වාසනීයත්වය කියන එක බෙදෙනවා. එතකොට සත්‍යාපනය කළ හැකි භාවය කියන එක ආරක්ෂා වෙන්නේ නැහැ. සත්‍යාපනය කළ හැකි භාවය කියන ආරක්ෂා වෙනවා නම් අර විශ්වාසනීය නියෝජ්‍යත්වය කියන මූලික ගුණාත්මක ගති ලක්ෂණය ආරක්ෂා වෙනවා. ඒ නිසා සත්‍යාපනය කළ හැකි භාවය කියන අදහස් කරන්නේ ඉදිරිපත් කරන තොරතුරු වල විශ්වාසනීය බව ආරක්ෂා කිරීම සඳහා ඒවා සත්‍යයයි, ඒවා ඇත්තම තොරතුරුයයි තහවුරු කිරීමේ හැකියාවෙන් යුක්ත ඒවා විය යුතුයි කියන එක තමයි සත්‍යාපනය කළ හැකියාවය කියන එකෙන් අදහස් කරනු ලබන්නේ. right. ඊළඟට ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ අතර ඊළඟට පැහැදිලි කරලා දීලා තියෙන්නේ තේරුම්ගත හැකියාවය කියන ගති ලක්ෂණය. හරිද? තේරුම්ගත හැකියාවය කියන ගති ලක්ෂණය. මේකේ මොකද්ද පැහැදිලි කරලා දීලා තියෙන්නේ? තේරුම්ගත හැකියාවය කියන අදහස් කරලා තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද්ද? සංකීර්ණ භාවයෙන් යුක්ත තොරතුරු උනත් ඒවා මූල්‍ය ප්‍රකාශන වලින් ඉවත් නොකර සියලුම තොරතුරු පැහැදිලිව හා කෙටියෙන් තේරුම්ගත හැකි පරිදි ඉදිරිපත් කළ යුතු බව තමයි මේ තේරුම්ගත හැකි බව කියන ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණයෙන් අදහස් කරන්නේ. ඒ කියන්නේ අපි ඉදිරිපත් කරන තොරතුරු ගත්තාම සමහර තොරතුරු සරලයි. ඉතා ඉක්මනින් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. හැබැයි සමහර තොරතුරු තියෙනවා හරි සංකීර්ණයි. ඒවා තේරුම් ගන්න හරි අපහසුයි. ඉතින් මේවා තේරුම් ගන්න අපහසුයි කියලා, මේවා වාර්තා කරන්න අපහසුයි කියලා අපි ඒ තොරතුරු වාර්තා කරන්න නැතුව මගහරලා තොරතුරු වාර්තා කරවුවොත් අදාළභාවය සහ විශ්වාසනීයභාවය කියන එක බිඳෙනවා. මූල්‍ය ප්‍රකාශන ගුණාත්මක වර්ධනය අඩු වෙනවා. ගුණාත්මක භාවය අඩු වෙනවා. ඒ නිසා තේරුම්ගත හැකි භාවය කියන අදහස් කරන්නේ මේ සංකීර්ණ තොරතුරු උනත්, තේරුම් ගන්න අපහසු තොරතුරු උනත් පුළුවන් තරම් සරල කරලා ඒවා සියලුම දෙනාට තේරුම් ගන්න පුළුවන් විදිහට සකස් කරලා ඒවා පැහැදිලිව හා කෙටියෙන් මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන තුල ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි තේරුම්ගත හැකි බව කියන ගති ලක්ෂණයෙන් අදහස් කරනු ලබන්නේ. right. ඊළඟට මෙන්න මේ අනිත් ලක්ෂණය තමයි කාලීන බව කියන එක. කාලීන බව කියන එක. මොකද්ද මේ කාලීන බව කියන ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණයෙන් අදහස් කරලා තියෙන්නේ, පැහැදිලි කරලා දීලා තියෙන්නේ. කාලීන බව කියන පැහැදිලි කරලා දීලා තියෙන්නේ මෙන්න මේ තීරණ ගනු ලබන පාර්ශවයන්ට සිය තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපාන කාල සීමාවට අදාළ තොරතුරු ඉදිරිපත් කළ යුතු බව තමයි කාලීන බව කියන අදහස් කරන්නේ. අපි තොරතුරු ඉදිරිපත් කරනකොට දැන් මේ ඇල්මැති පාර්ශවයන් තීරණ ගන්න කාල සීමාවක් තියෙනවානේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමු ඇල්මැති පාර්ශවයන් තීරණ ගන්නේ 2020 4/1 ඉඳලා 2021 3/31 දක්වා වූ ගිණුම් කාලච්ඡේදය සඳහා. එතකොට මේ කාලච්ඡේදය සඳහා තමයි ඇල්මැති පාර්ශවයන් තීරණ ගනු ලබන්නේ. එතකොට මේ අයට මෙන්න මේ කාලච්ඡේදයට අදාළ තොරතුරු දෙන්නේ නැතුව අපි ඒ තොරතුරු වෙන කාලච්ඡේදයට අදාළ තොරතුරු දුන්නොත්, මීට පෙර කාලච්ඡේදයට අදාළ තොරතුරු දුන්නොත් මොකද වෙන්නේ? එයාලට තීරණ ගැනීමේ කාර්යය නිසියාකාරව කරන්න බෑ. ඊළඟට මේ කාලච්ඡේදයට අදාළව තීරණ ගන්න අවශ්‍ය තොරතුරු අපි ඒකට තීරණ ගන්න කාලය පහු වෙලා අපි ඉදිරි කාලයේ තොරතුරු දුන්නොත්, මේ කාලච්ඡේදයට අදාළ තොරතුරු එයාලට මේ කාලච්ඡේදය පිළිබඳව තීරණ ගැනීමේ කාර්යය අපහසු වෙනවා. ඉතින් මේ කාලීන බව කියන අදහස් කරන්නේ මෙන්න මෙතෙන්දී අපි තොරතුරු දෙනකොට මෙන්න මේ තීරණ ගනු ලබන පාර්ශවයන් තීරණ ගන්නේ කොයි කාලච්ඡේදයට අදාළවද? අන්නේ කාලච්ඡේදයට අදාළ තොරතුරු අදාළ අවස්ථාවේදී සපයා දිය යුතුයි කියන එක තමයි කාලීන බව කියන අදහස් කරන්නේ. එතකොට තීරණ ගන්නේ මෙයාලා 2020 සහ 21 වර්ෂයේ සඳහා නම් අපි 2020 සහ 21 වර්ෂයේ තොරතුරු දෙන්න ඕනේ. එයාලා තීරණ ගන්න කාල සීමාව තුලදී. එයාලා තීරණ ගන්න කාල සීමාව තුලදී ඒ තොරතුරු ටික දෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් ඒ දෙන තොරතුරු කාලීන වෙනවා. තේරෙනවද? ඒ නිසා කාලීන බව කියන අදහස් ගන්න නිසා පුතේ මෙන්න මේ තීරණ ගනු ලබන පාර්ශවයන්ට සිය තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපාන කාල සීමාවට අදාළ තොරතුරු ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි කාලීන බව කියන එකෙන් අදහස් කරනු ලබන්නේ.
කාලීන තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. අන්න එහෙම වුණොත් තමයි මූල්‍ය ප්‍රකාශන වල තියෙන ගුණාත්මක භාවය වැඩි දියුණු වෙන්නේ. මූල්‍ය ප්‍රකාශන වල පවතින ගුණාත්මක භාවය වැඩි දියුණු වෙන්නේ. right. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ ටික පැහැදිලි කරලා දීලා තියෙන්නේ සංකල්පනාත්මක රාමුව තුල. ඊළඟට මේ සංකල්පනාත්මක රාමුව තුල පැහැදිලි කරලා දෙනවා මේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ. ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ ටික නිසියාකාරව ආරක්ෂා වෙන්න නම් ඉටු වෙන්න නම් ඒ තුල තිබිය යුතු අනුලක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා. එතකොට මේ සංසන්දනාත්මක භාවය, සත්‍යාපනය කළ හැකි බව, තේරුම් ගත හැකි බව, කාලීන බව කියන ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ තුල තිබිය යුතු අනුලක්ෂණයක් හඳුන්වා දීලා තියෙනවා. එහෙනම් මොකක්ද ඒක? ඒක තමයි අපට පේනවා. ඒ තමයි ඒකාකාරී භාවය කියන්නේ. එතකොට ඒකාකාරී භාවය කියන ගති ලක්ෂණ අනුලක්ෂණය ඉටු වුණොත් තමයි අර කියන ගුණාත්මක ගති ලක්ෂණ සියල්ලම ආරක්ෂා වෙන්නේ. අර කියන ගුණාත්මක ගති ලක්ෂණ ටික සංවර්ධනය වෙන්නේ ඒකාකාරී භාවය කියන මෙන්න මේ අනුලක්ෂණය ඉටු වුණොත් විතරයි. මොකද ඒකාකාරී භාවය කියන අදහස් කරන්නේ? ඒකාකාරී භාවය කියන අදහස් කරන්නේ අපි තොරතුරු භාවිතා කිරීමේදී භාවිතයට ගන්නවා විවිධ ගිණුම් කරන ප්‍රතිපatti සහ මූලධර්ම. විවිධ න්‍යායවල ශිල්ප ක්‍රම භාවිතයට ගන්නවා. ඒ වගේම විවිධ ආකෘතීන් අපි භාවිතයට ගන්නවා. ඒතර මෙන්න මේ ගිණුම්කරණය කිරීමේදී අපි භාවිතයට ගන්න මෙන්න මේ ගිණුම් කරන ප්‍රතිපatti, මේ ගිණුම් කරන මූල්‍ය ධර්ම, මෙන්න මේ පොදු ආකෘති යනාදිය වෙනස් කරන්නේ නැතුව, වෙනස් නොකර ඒවා අඛණ්ඩව භාවිතා කළ යුතුයි කියන එක තමයි ඒකාකාරී භාවය කියන අදහස් ගන්න. ඒකාකාරී වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් ගන්න ඒකයි. ඒතර ඒකාකාරී වුණොත් තමයි මේ කියන ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමේ ගති ලක්ෂණ නිසියාකාරව ඉටු වෙන්නේ. ඒ නිසා මේ තුල තිබිය යුතු අනුලක්ෂණය තමයි එහෙනම් මොකද්ද? ඒකාකාරී භාවය කියන එක. ඉතින් ඔන්න ඔය විදිහට පුතේ මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන නැත්නම් මූල්‍ය තොරතුරු වල තිබිය යුතු ගති ලක්ෂණ මොනවාද කියන එක පැහැදිලි කරලා දීලා තියෙන්නේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල. ඉතින් ඔය තමයි දෙවෙනි මට්ටමේ මූල්‍ය තොරතුරු වල පැවතිය යුතු ගුණාත්මක ගති ලක්ෂණය කියන කොටස. ඊළඟට මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි දෙවැනි මට්ටමේ තව කොටසක් පැහැදිලි කරලා දීලා තියෙනවා. අපිට හඳුන්වා දීලා තියෙනවා. මොකක්ද ඒක? ඒ තමයි මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග නිර්වචනය කරන්නේ කොහොමද කියන එක. මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග නිර්වචනය කරන්නේ කොහොමද කියන එක තමයි මෙතෙන්දී අපිට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. එතන මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග කියන්නේ මොනවද? අන්න ඒක අපි ඉස්සර දැනගන්න එපා. මූල්‍ය ප්‍රකාශන වල මූලිකාංග කියලා කියන්නේ ගනුදෙනු වල අවසන් ප්‍රතිඵලයේ විදිහට ව්‍යාපාරයක් තුළ නිර්මාණය වෙලා තියෙන මූලික කොටස්. ගනුදෙනු වල ප්‍රතිඵලය. ව්‍යාපාරය තුළ විවිධාකාරයේ ගනුදෙනු කාලච්ඡේදයක් තුළ සිදු කරනවා. ගිණුම් කාලච්ඡේදයක් තුළ සිදු කරනවා. එතන මේ ව්‍යාපාරයක් තුළ මේ සිදු කරන විවිධ ගනුදෙනු වල මූල්‍ය ප්‍රතිඵලය තමයි අපි මූල්‍ය ප්‍රකාශන මූලිකාංග කියලා කියන්නේ. ඉතින් ඒව තමයි අපි මූල්‍ය ප්‍රකාශන තුළ වාර්තා කරන්නේ. දැන් ගනුදෙනු වාර්තා කරනවා කියලා අපි වාර්තා කරන්නේ ගනුදෙනුවේ ප්‍රතිඵලය. ඒ ගනුදෙනුවේ ප්‍රතිඵලය අපි මූල්‍ය ප්‍රකාශන වල වාර්තා කරනකොට ඒක අපි හඳුනාගන්නේ මූල්‍ය ප්‍රකාශනයක මූලික අංගයක් විදියට. ඒ ගනුදෙනුවක් අපි වාර්තා උදාහරණයක් ආදායමක් කියන්නේ ව්‍යාපාරයේ භාණ්ඩ විකුණුම් තියෙනවා. ඒතර භාණ්ඩ විකුණුම් ටික ආදායම් ප්‍රකාශයේ වාර්තා කරනකොට භාණ්ඩ විකුණුම් වල වටිනාකම වාර්තා කරනකොට ඒක තමයි ආදායම් ප්‍රකාශයේ මූලිකාංගය. අපි ව්‍යාපාරයේ සේවක වැටුප් ගෙවනකොට සේවක වැටුප් ටික අපි ආදායම් ප්‍රකාශයේ වාර්තා කරනකොට ඒ සේවක වැටුප් ගෙවන එක තමයි ආදායම් ප්‍රකාශයේ මූලිකාංගය වෙන්නේ. ඒ විදිහට වෙන්න මේ ගනුදෙනු වල අවසන් ප්‍රතිඵලයේ විදිහට අපි මූල්‍ය ප්‍රකාශන තුළ වාර්තා කරන ඒ තොරතුරු තමයි අපේ මූලිකාංග කියලා කියන්නේ. ඉතින් මේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග අපිට මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුළ කොටස් 5ක් යටතේ හඳුන්වා දීලා තියෙනවා. මොනවද මේ කොටස් 5?
එකක් තමයි වත්කම්, අනිත් එක තමයි වගකීම්, අනිත් එක තමයි ස්කන්ධය, අනිත් එක තමයි වියදම්, අනිත් එක තමයි ආදායම්. මෙන්න මේ විදිහට මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුළ මූල්‍ය ප්‍රකාශන මූලික අංග 5ක් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට මේ මූලික අංග 5 තමයි අපි මූල්‍ය ප්‍රකාශන තුළ ඇතුළත් කරනු ලබන්නේ. ඉතින් මේකෙන් වත්කම්, වගකීම්, හිමිකම් කියන මූලික අංග 3 නැත්නම් මූලික අංග 3 අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය තුලත්, ආදායම් සහ වියදම් කියන මූලික අංග 2 ආදායම් ප්‍රකාශය තුලත් අපි ඇතුළත් කරනු ලබනවා. ඉතින් මේ ඇතුළත් කරන මේ මූලිකාංග අපි හඳුනා ගන්න ඕනේ. වත්කමක් කියන්නේ මොකක්ද? වගකීමක් කියන්නේ මොකක්ද? ආදායමක් කියන්නේ මොකක්ද? යන ආදී වශයෙන් මේ මූලිකාංග අපි හඳුනා ගන්න ඕනේ. ඒ වගේම අපි නිර්වචනය කරන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේහි සංකල්පනාත්මක රාමුවේ දෙවන අදියර තුල, දෙවන මට්ටම තුල මේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කරන්න ඕන කොහොමද කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. එතන මේවා සරලව අපිට හඳුනා ගන්න පුළුවන්. සරලව හඳුනා ගැනීම සහ නිර්වචනය කිරීම කියන්නේ දෙකක්. අපි නිර්වචනය කරන්න ඕනේ මූල්‍ය වාර්තාකරණයේහි සංකල්පනාත්මක රාමුවට අනුව. නමුත් වර්ගමක් වාගේමක් හිමිකමක් හඳුනා ගන්න ඕනේ. අපි සරලව ඒක හඳුනා ගැනීම කරන්නත් ඕනේ. හඳුනාගත් ආකාරයෙන් නිර්වචනය කරන්න බෑ. හොඳට මතක තියාගන්න. නිර්වචනය කරන්න ඕනේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේ පැහැදිලි කරලා දීලා තියෙන විදිහටමයි. ඒතර විභාගයට අපි උත්තරයක් ලියනකොට හොඳට මතක තියාගන්න දරුවනේ මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව නිර්වචනය කරලා දීලා තියෙන විදිහට මේ මූලිකාංග නිර්වචනය කරලා ලියන්න ඕනේ. නැත්තම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ සියලුම මූලිකාංග නිර්වචනය කිරීම වෙනස් වෙලා තියෙනවා. අලුත් නිර්වචනයන් තමයි දක්නට ලැබෙන්නේ. නිසා පරණ දේවල් ඉගෙනගෙන ඇවිල්ලා විභාග පේපර් එකවල ලිව්වා කියලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. නිසා 2020 ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳන් ක්‍රියාත්මක වන නිර්වචනයන් ටික තමයි අපි හඳුනාගෙන විභාග පේපර් එක තුල ලියන්න ඕනේ. මොනවද කියලා බලමු පුතේ එහෙනම් මෙන්න මේ නිර්වචන කියලා. right. මෙන්න මෙතෙන්දී අපිට වත්කමක් කියන්නේ මොකක්ද කියන එක මෙන්න මේ විදිහට නිර්වචනය කරලා දීලා තියෙනවා. දැන් වත්කමක් කියන එක නිර්වචනය කරන්න කලින් මම සරලව කියන්නම්කෝ වත්කමක් කියන්නේ මොකක්ද කියලා. සරලව වත්කමක් කියලා අපි කියන්නේ මෙන්න මේ ව්‍යාපාර ආයතනයක් ගත්තාම මේ ව්‍යාපාර ආයතනයක් තුල තියෙන සියලුම ආර්ථික සම්පත්. මෙන්න මේ ව්‍යාපාර ආයතනයක් තුල තියෙන සියලුම ආර්ථික සම්පත් තමයි අපි වත්කම් කියලා කියන්නේ. ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, යාන වාහන, මිල මුදල්, භාණ්ඩ තොග මෙන්න මේවා තමයි ආර්ථික සම්පත්. මේවට තමයි අපි කියන්නේ ව්‍යාපාරයක වත්කම් කියලා. නමුත් වත්කමක් කියන එක මූල්‍ය වාර්තාකරණයේහි සංකල්පනාත්මක රාමුව තුල නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද කියලා අපි ඊළඟට බලමු. මෙන්න මේකෙදි වත්කමක් කියන එක මෙන්න මෙහෙම තමයි නිර්වචනය කරලා තියෙන්නේ. කොහොමද? බලන්න වත්කමක් යනෝ අතීත ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගී ඇති වර්තමානයේදී ව්‍යාපාරයක් විසින් පාලනය කරනු ලබන ආර්ථික සම්පතකි කියලා තමයි මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල පැහැදිලි කරලා දීලා තියෙන්නේ. කොහොමද මෙතෙන්දි වත්කම නිර්වචනය කරලා තියෙන්නේ? අතීත ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස. ඒ කියන්නේ මීට පෙර මොහොතේ සිදුවෙච්ච ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට ගොඩනැගිලා ඇති වර්තමානයේදී, ඒ කියන්නේ මේ මොහොතේදී ව්‍යාපාරයේ විසින් පාලනය කරන, ඒ කියන්නේ පරිහරණය කරන ආර්ථික සම්පත් වත්කම් කියලා තමයි මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල නිර්වචනය කරලා තියෙන්නේ. ඒ නිසා වත්කමක් කියලා කියන්නේ අතීත ගනුදෙනු වල ප්‍රතිඵලයක් විදියට ගොඩනැගිලා තියෙන වර්තමානයේදී ව්‍යාපාර ඒකකයක් පාලනය කරන ආර්ථික සම්පතක් තමයි අපි වත්කමක් කියලා කියන්නේ. ඉතින් මේ වත්කමක් තුල තිබිය යුතු ලක්ෂණ මොනවාද කියන එක මෙන්න මේකෙදි හඳුන්වා දීලා තියෙනවා. මෙන්න මේ ලක්ෂණ ටික තිබිය යුතුයි කියලා. මොනවද? එකක් තමයි ව්‍යාපාරයේ විසින් පාලනය කරනු ලබන සම්පතක් විය යුතුයි. ඊළඟ එක තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගිලා තිබිය යුතුයි. ඊළඟ එක තමයි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන ඒමේ හැකියාවක් නැත්නම් බහුව්‍යතාවයක් පැවතිය යුතුයි කියලා කියනවා.
ඒ තමයි වත්කමක් තුල තිබිය යුතු ලක්ෂණ විදිහට සංකල්පනාත්මක රාමුව තුල පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් වෙනත් ඒවා ලියන්න යන්න එපා විභාගෙදී. ඕවා පාඩම් කරලා ලියන්න පුතේ. මොනවද ලක්ෂණ තුන වෙන්නේ? ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන සම්පතක් වීම. ඊළඟ තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. ඊළඟ තමයි අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන යීමේ බහුව්‍යතාවයක් පැවතීම. බහුව්‍යතාවය කියන්නේ හැකියාව. බහුව්‍යතාවය කියන්නේ හැකියාව. ඒතර අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයෙන් ලැබීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක වත්කමක් වෙන්න ඕනේ. ඒ වගේම වත්කම් තුල තිබිය යුතු ලක්ෂණ විදිහට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඊළඟ පුතේ මෙන්න මේ වගකීමක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා අපි බලමු. දැන් වගකීමක් කියන්නේ මොකක්ද කියන එක මම සරලව කිව්වොත් වගකීමක් කියලා කියන්නේ මෙන්න මේ ව්‍යාපාර ආයතනයක් මෙන්න මේ බාහිර පාර්ශවයක් සමග ඇති කරගෙන තියෙන බැඳීම්. මොකක් සම්බන්ධයෙන් ඇති කරගෙන තියෙන බැඳීම්ද? මෙන්න මේ ව්‍යාපාරයේ සම්පත් මේ අයට අනාගතයේදී පවර්ලා දීම සම්බන්ධයෙන් ඇති කරන තියෙන බැඳීම්. ව්‍යාපාරයේ තියෙන සම්පත් මෙයාලා ව්‍යාපාරයට දාපු සම්පත් ටික අනාගතයේදී මෙයාලට ආපහු දෙන්න ව්‍යාපාරයේ බාහිර පාර්ශවයත් එක්ක ඇති කරන තියෙන බැඳීමක් තමයි වගකීම කියලා කියන්නේ. නිසා කෙටියෙන්ම වගකීමක් කියලා මොකක්ද කිව්වොත් කෙටියෙන්ම වගකීමක් කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයක් බාහිර පාර්ශවයන් සමග තියෙන බැඳීමක් තමයි වගකීමක් කියලා කියන්නේ. ඉතින් බැංකු ණය, උගස් ණය, ඊට අමතරව අපි ගත්තොත් එහෙම ව්‍යාපාර ණය හිමියෝ, උපජිත වියදම් මෙන්න මේ වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන් බැඳීම් නැත්තම් වගකීම් විදිහට. ඉතින් මේ සංකල්පනාත්මක රාමුව තුල මේ වගකීමක් කොහොමද නිර්වචනය කරලා තියෙන්නේ කියන එක අපි ඊළඟට බලමු. වගකීමක් මෙන්න මෙහෙම තමයි සංකල්පනාත්මක රාමුව තුල නිර්වචනය කරලා තියෙන්නේ. බලන්න අතීත ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් බාහිර පාර්ශවයන් සමග ඇති කරගෙන ඇති වර්තමාන බැඳීම් වගකීම් වේ කියලා තමයි නිර්වචනය කරලා තියෙන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. ඒ කියන්නේ මීට පෙර මොහොතක සිදු වූ ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට ව්‍යාපාරයේ තියෙන ආර්ථික සම්පත් ටික පවර්ලා දීම සම්බන්ධයෙන් කාටද පවර්ලා දෙන්නේ? බාහිර පාර්ශවයන්. එතකොට අතීතයේ සිදු වූ ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට ව්‍යාපාරයේ තුල තියෙන ආර්ථික සම්පත්, කියන්නේ වත්කම් පවර්ලා දීම සම්බන්ධයෙන් මෙන්න මේ ව්‍යාපාර ඒකකයක් බාහිර පාර්ශවයක් එක්ක ගොඩනගාගෙන තියෙන වර්තමාන බැඳීම්. මේ මොහොතේ තියෙන බැඳීම් වලට තමයි වගකීමක් කියලා කියන්නේ. මෙන්න මේ සංකල්පනාත්මක රාමුවේහි නිර්වචනය අනුව. ඒ නිසා වගකීම් නිර්වචනය කරලා තියෙන්නේ කොහොමද එහෙනම්? අතීත ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පවරා දීම සම්බන්ධයෙන් ව්‍යාපාර ඒකකයක් බාහිර පාර්ශවයන් සමග ඇති කරගෙන ඇති වර්තමාන බැඳීම් ලෙස තමයි එනම් වගකීමක් නිර්වචනය කරලා තියෙන්නේ. ඉතින් මේ සංකල්පනාත්මක රාමුව තුලදී මේ වගකීමක් තුල තිබිය යුතු ලක්ෂණ කීපයකුත් පැහැදිලි කරලා දීලා තියෙනවා. මොනවද බලමු? ඊළඟට මේ වගකීමක් තුල තිබිය යුතු ලක්ෂණ ලෙස පැහැදිලි කරලා දීලා තියෙන්නේ අපිට. එතන මෙතෙන්දී කියනවා මෙන්න මේ ලක්ෂණ ටික තිබිය යුතුයි කියලා. එක තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විය යුතුයි. ඊළඟට කියනවා වර්තමාන බැඳීමක් පැවතිය යුතුයි කියලා කියනවා. ඊළඟට බැඳීම් නිරවුල් කිරීමේදී ආර්ථික සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ බහුව්‍යතාවයක් පැවතිය යුතුයි කියලා කියනවා. ඉතින් ඔන්න ඔය ලක්ෂණ ටික තමයි වගකීමක් තුල තිබිය යුතු ලක්ෂණ විදිහට පැහැදිලි කරලා දීලා තියෙනවා. ලක්ෂණ තුනයි. මොනවද ලක්ෂණ තුන? එකක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. දෙවෙනි එක තමයි වර්තමාන බැඳීමක් පැවතීම. ඒ කියන්නේ වර්තමාන කියන්නේ මේ මොහොත. මේ මොහොතේ බැඳීමක් තියෙනවා බාහිර පාර්ශවයන් එක්ක. ඊළඟ එක තමයි බැඳීම් නිරවුල් කිරීමේදී ආර්ථික සම්පත් ව්‍යාපාරයෙන් වත්කම් ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යෑමේ හැකියාවක් පැවතිය යුතුයි. ඒතර බැඳීම නිරවුල් කරනකොට ව්‍යාපාරයේ සම්පත් තමයි ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යන්න ඕන. වෙනත් ඒවා නෙමෙයි. ඒ නිසා ව්‍යාපාරයේ බැඳීමක් නම් ව්‍යාපාරයේ සම්පත් මේවා නිරවුල් කරනකොට ව්‍යාපාරයෙන් එළියට අනාගතයේදී මේක වෙන්නේ අනාගතයේදී ව්‍යාපාරයෙන් එළියට
ගලාගෙන යෑමේ භාවිතාවය තියෙන්න ඕනේ. ඕව තමයි වගකීමක් තුල තිබිය යුතු ලක්ෂණ විදියට පැහැදිලි කරලා දෙන්නේ. ඊළඟ පුතේ අපි බලමු ස්කන්ධය නැත්නම් හිමිකම මොකක්ද නැත්නම් හිමිකම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරලා දීලා තියෙන්නේ කොහොමද කියන එක අපි බලමු. right. මම සරලව ඔයාලට කිව්වොත් හිමිකම කියලා කියන්නේ මොකක්ද කියලා. හිමිකම කියලා කියන්නේ මෙන්න මේ ව්‍යාපාරයක අයිතිකරුවා වන පාර්ශවය ගත්තොත්. මෙන්න මේ ව්‍යාපාරයක අයිතිකරුවා වන පාර්ශවය ගත්තොත් මේ අයිතිකරුවා වන පාර්ශවය ව්‍යාපාරයට සපයලා තියෙන මෙන්න මේ සම්පත් සම්බන්ධයෙන් මෙයාට තියෙන අයිතිය. හරිද? ව්‍යාපාරයකට අයිතිකරුවා සපයලා තියෙන සම්පත් සහ ඒ සම්පත් වලින් උපයන ප්‍රතිලාභ ලාභය සම්බන්ධයෙන් අයිතිකරුවාට තියෙන අයිතිය අපි කියනවා සරලව ස්කන්ධය නැත්තම් හිමිකම කියලා. හැබැයි සංකල්පනාත්මක රාමුව තුල මේක මෙන්න මේ ආකාරයට තමයි පැහැදිලි කරලා දීලා තියෙන්නේ. right. බලන්න කොහොමද පැහැදිලි කරලා දීලා තියෙන්නේ කියලා. මෙතෙන්දී කියන ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ ව්‍යාපාරයක සියලුම වත්කම් වලින් එහි බාහිර වගකීම් අඩු කළ පසු ඉතිරි වන වත්කම් වලට අයිතිකරුට ඇති ඇල්මයි කියලා කියනවා. එතකොට ඒකත් හරි. ඒක තමයි හරිම නිර්වචනය. ව්‍යාපාරයක සියලුම වත්කම් වලින් බාහිර වගකීම් ටික ඉවත් කරනවා. බාහිර පාසලගේ වගකීම් ටික ඉවත් කරනවා. බැංකු ණය, උකස් ණය, ණය හිමියෝ, ගෙවිය යුතු වියදම්. ඒ වගේ ව්‍යාපාරයේ මුළු වත්කම් වලින් බාහිර වගකීම් ටික ඉවත් කරපුවාම ඉතිරි වන වත්කම් කොටසට අයිතිකරුවාට තියෙන ඇල්ම. අයිතිකරුවාට තියෙන අයිතිය. ඇල්ම කියන්නේ අයිතිය. අයිතිකරුවාට තියෙන ඇල්ම නැත්තම් අයිතිය ස්කන්ධය කියලා තමයි අපිට හඳුනා ගන්න පුළුවන්. නැත්තම් පැහැදිලි කරලා දීලා තියෙන්නේ මෙතන. right. ඊළඟට ආදායමක් කියන්නේ මොකද්ද? වියදමක් කියන්නේ මොකද්ද කියන එක අපි බලමු. මේට අනුව පැහැදිලි කරලා දීලා තියෙන්නේ කොහොමද කියලා. මෙතෙන්ද ආදායමක් කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා මෙන්න මෙහෙම. ආදායමක් කියලා එක පැහැදිලි කරලා දීලා තියෙන්නේ අයිතිකරුවන් විසින් කරනු ලබන අරමුදා සැපයීමක් නොවන වත්කම් ඉහළ යාමක් හෝ වගකීම් පහළ යාමක ප්‍රතිඵලයක් ලෙස ස්කන්ධයේ ඇතිවන ඉහළ යාමක් ආදායම් ලෙස පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට ආදායමක් කියලා කියන්නේ මොකක්ද එහෙනම්? අයිතිකරුවා විසින් කරනු ලබන අරමුදා සැපීමක් නොවන. ඒ කියන්නේ අයිතිකරුවා ප්‍රාග්ධනය දාන එකක් නැතුව අතිරේක ප්‍රාග්ධනය දාන එක හැර වත්කමක් වැඩිවීම නිසා හරි වගකීමක් පහළ යෑම නිසා හරි අයිතිකරුවාගේ ස්කන්ධය අයිතිකරුවාගේ හිමිකම වැඩිවීමක් වෙනවා නම් අන්නේ අවස්ථා නැත්නම් මේ වැඩි වෙන බලපාන කාරණය ඒ ආර්ථික කටයුත්ත ආදායම් කියලා තමයි කියන්නේ. ඒ නිසා ආදායම නිර්වචනය කරන්නේ කොහොමද? අයිතිකරු විසින් කරනු ලබන අරමුදා සැපීමක් නොවන වත්කම් ඉහළ යෑමක් හෝ වගකීම් පහළ යෑමක ප්‍රතිඵලයක් ලෙස ස්කන්ධයෙහි ඇතිවන ඉහළ යෑම ආදායම් වේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන් නිර්වචනය කරන්න පුළුවන්. right පුතේ. ඊළඟට වියදමක් කියන්නේ මොකක්ද කියලා අපි නිර්වචනය කරලා දෙන්නේ කොහොමද අපි බලමු. වියදමක් කියන එක මෙන්න මේ ආකාරයෙන් නිර්වචනය කරලා තියෙනවා. වියදමක් කියලා පැහැදිලි කරලා දීලා තියෙන්නේ අයිතිකරුවන්ට කරනු ලබන බෙදා හැරීමක් නොවන. අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් නොවන. වත්කම් වල අඩුවීමක් හෝ වගකීම් වැඩිවීමක ප්‍රතිඵලයක් ලෙස ස්කන්ධයේ ඇතිවන්නා වූ අඩුවීමක් වියදමක් වේ කියලා කියනවා. ඒ කියන්නේ අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් කියන්නේ ලාභාංශ හෝ ලාභ කොටස් ගෙවීම හා ගැනිලි හැර. ලාභාංශ හෝ ලාභ කොටස් ගෙවීම හා ගැනිලි හැර. ඒක අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් නොවන කියන අදහස් කරන්නේ. එතකොට මේ විදිහට අයිතිකරුවන්ට කරන බෙදා හැරීමක් නොවන හැබැයි ව්‍යාපාරයේ වත්කම් අඩුවීමක් නිසා හරි වගකීමක් වැඩිවීමක් නිසා හරි හිමිකම පහළ යෑමක් සිදු වෙනවා නම් අන්න ඒවා වියදම් කියලා තමයි කියන්නේ. ඒ නිසා වියදමක් අපි නිර්වචනය කරන්නේ ඔන්න ඔය ආකාරයට. අයිතිකරුවන්ට කරන ලබන බෙදා හැරීමක් නොවන වත්කම් අඩුවීමක හෝ වගකීම් වැඩිවීමක ප්‍රතිඵලයක් විදිහට ස්කන්ධයෙහි සිදුවන්නා වූ පහළ යෑම වියදම්
වේ කියලා තමයි අපි වියදම් නිර්වචනය කරනු ලබන්නේ. ඒ ඔන්න ඔය විදිහට මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයෙහි සංකල්පනාත්මක රාමුවේ දෙවැනි මට්ටම තුල වියදමක් නිර්වචනය කරන විදිය ඇතුළුව මූල්‍ය ප්‍රකාශන මූලිකාංග නිර්වචනය කරන ආකාරය පැහැදිලි කරලා දීලා තියෙනවා. හරිද? ඒ නිසා අපි නිතරම මතක තියාගන්න වත්කමක් නිර්වචනය කරනකොට, වගකීමක් නිර්වචනය කරනකොට යනාදී වශයෙන් මූල්‍ය ප්‍රකාශන මූලිකාංගයක් නැත්නම් ගිණුම් කරන මූලිකාංගයක් නිර්වචනය කරනකොට මේ සංකල්පනාත්මක රාමුවේහි දක්වලා තියෙන ආකාරයට අපි ඒවා නිර්වචනය කරන්න පුරුදු වෙන්න ඕනේ. අපිට ඕන විදිහට ඒවා නිර්වචනය කරන්න බෑ. එහෙම නිර්වචනය කරන්න ගියොත් අර ගිණුම් කරන්නේ ඒකාකාරීභාවය කියන එක බිඳලා යනවා. ඉතින් විභාගයේදී ලකුණු නැහැ කියන්නේ ප්‍රධාන වශයෙන් ඔන්න ඔය හේතු නිසා. මොකද අපිට න්‍යායක් හඳුන්වා දීලා තියෙනවා, මූලධර්ම පද්ධතියක් හඳුන්වා දීලා තියෙනවා ගිණුම් කරන්නේ. ඒ මූලධර්ම පද්ධතියෙන් බැහැරට ගිහිල්ලා සරල ක්‍රම ඔස්සේ මේවා ඉගෙන ගන්න ගියාපුවාම, සරල ක්‍රම ඔස්සේ මේවා නිර්වචනය කරන්න ගියාපුවාම අපිට ලකුණු නැහැ තමයි. මොකද පේපර් එක තුල බලන්නේ සරල ක්‍රමවේදයක් නෙමෙයි, මේ මූලධර්ම වලට අනුකූලව උත්තර සපයලා තියනවාද කියන. ඒ නිසා ඔය නිර්වචන ටික හොඳට බලා ගන්න. ඔකට ටියුට් එකේ ඒවා දක්වලා තියෙනවා, දීලා තියෙන සපයලා තියෙන ටියුට් එකේ. නිසා ඒක හොඳට බලා ගන්න. එතකොට විභාගෙට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමේ හැකියාවක් ඔයාලට තියෙනවා පුතේ. ඒක තමයි ඇත්ත යථාර්ථය. ඉතින් ළමයි බොහෝ දෙනෙක් ඉගෙන ගන්නවා සරල ක්‍රම වලින්. මේවා අමතක කරනවා. විභාගයට ගිහිල්ලා සරල ක්‍රමේ විභාගෙදී ලිව්වහම මොකද වෙන්නේ? ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙම කරන්න එපා කවදා පුතේ. අන්න ඒක තමයි ඔයාලා ලකුණු නැති වෙන්න ප්‍රධානම හේතුව. හරියට නිර්වචනය කරන්න ඉගෙන ගන්න මූලිකාංග. ඒ නිර්වචනය කරන දේ තමයි ඔයාලට මම ටක් ටක් ගාලා පැහැදිලි කරලා දුන්නේ. ඉතින් ඔයාලට සපයලා තියෙන ටියුට් එක තුල මේක පැහැදිලිව තියෙනවා. හොඳට බලා ගන්න. right. ඊළඟට මෙන්න මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවේහි තුන්වන මට්ටම වෙත අපි යමු. තුන්වන මට්ටමේදී මොකද්ද පැහැදිලි කරලා දෙන්නේ? තුන්වන මට්ටමේදී සාකච්ඡා කරන්නේ මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගැනීම සහ මැනීම කරන්න උන කොහොමද කියන කාරණේ තමයි තුන්වන මට්ටමේදී පැහැදිලි කරලා දෙන්නේ. එතන මෙතෙන්දී මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග හඳුනා ගන්නකොට වෙන්න මේ නිර්ණායක තුන මේ මූලිකාංග තුල පැවතිය යුතුයි කියලා මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. මොනවද මේ මූලිකාංග තුල තිබිය යුතු නිර්ණායක තුන වෙන්නේ? එක තමයි වෙන්න මේ මූල්‍ය ප්‍රකාශන මූලිකාංගය පුතේ අනිවාර්යයෙන්ම මූලිකාංග නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. අන්න එතකොට අපිට මූල්‍ය ප්‍රකාශන වල ආදායමක් හෝ වියදමක් හෝ වත්කමක් හෝ හිමිකමක් හෝ අපිට හඳුනා ගැනීමේ ඇතුළත් කිරීමේ අවකාශය ලැබෙනවා. අනිවාර්යයෙන්ම මූලිකාංග නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ අදාළ මූලිකාංගය අයිතමය. අනිත් එක තමයි මෙන්න මේ අදාළ අයිතමය හා සම්බන්ධිත අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුලට ගලා ඒමේ හෝ ව්‍යාපාරයෙන් බැහැරට ගලා යෑමේ භාව්‍යතාවයක් පවතින්න ඕනේ. ඒ කියන්නේ වත්කම සම්බන්ධයෙන් හෝ වගකීම සම්බන්ධයෙන් හෝ ආදායම හෝ වියදම යන ආදී සම්බන්ධයෙන් තියෙන ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලාගෙන යෑමේ හෝ ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යෑමේ හැකියාවක් පවතින්න ඕනේ කියලා තමයි කියන්නේ. ඒක මූල්‍ය ප්‍රකාශනයක් තුල අතුලත් කරනවා නම්. ඊළඟට තිබිය යුතු ලක්ෂණ විදිහට පැහැදිලි කරලා දෙන්නේ අදාළ අයිතමේ පිරිවැය හෝ අගය විශ්වාසදායී ලෙස මැනිය හැකි විය යුතුයි කියලා කියනවා. ඒතර ඔන්න ඔය කියන නිර්ණායක තුන සම්පූර්ණ වෙනවා නම් ඕනම මූලිකාංගයක් මූල්‍ය ප්‍රකාශන තුල අතුලත් කරන්න පුළුවන්. මොනවද නිර්ණායක තුන උනේ? එකක් තමයි මූලිකාංග නිර්වචනයන්ට අනුකූල වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි අදාළ අයිතම හා සම්බන්ධිත අනාගතාර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුලට ගලාගෙන ඒමේ හෝ ව්‍යාපාරයෙන් බැහැරට ගලාගෙන යෑමේ හැකියාවක් භාව්‍යතාවයක් පවතින්න ඕනේ. ඊළඟ එක තමයි අදාළ අයිතමේ පිරිවැය හෝ අගය විශ්වාසදායක ලෙස මැනීමේ හැකියාවක් පවතින්න ඕනේ. ඔන්න ඔය කියන නිර්ණායක තුන ඉටු වෙනවා නම්
අනිවාර්යයෙන්ම ඒ ගිණුම් කරන මූලිකාංගය මූල්‍ය ප්‍රකාශන මූලිකාංගය මූල්‍ය ප්‍රකාශන තුල ඇතුළත් කරන්න පුළුවන්. වාර්තා කරන්න පුළුවන්. ඉතින් පුතේ වත්කම් වලට වගකීම් වලට හිමිකම් ආදායම් වියදම් කියන මූලිකාංග පහට ඔය කියන නිර්ණායක තුන අපි ආදේශ කරගන්න ඕනේ. මම කෙටියෙන් එකක් පැහැදිලි කරන්නම්. අනිත් ඒවා ඒ ආකාරයට ආදේශ කරගන්න. මෙතෙන්දී වත්කමක් අපි හඳුනා ගන්නකොට මෙන්න මේ ආකාරයට එනම් හඳුනා ගන්න කියලා තමයි කියන්නේ. මොකද්ද? වත්කම් නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. වත්කම් නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. ඊළඟ එක තමයි ඒහා බැඳුණු වත්කම හා බැඳුණු අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයේ තුලට ගලාගෙන ඒමේ හැකියාවක් පවතින්න ඕනේ. අනිත් එක තමයි පිරිවැය හෝ අගය වත්කමේ පිරිවැය හෝ අගය විශ්වාසදායක ලෙස මැනීමේ හැකියාවක් පවතින්න ඕනේ. අන්න එහෙම වුණොත් ඒ වත්කම ඒ අයිතමය ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන වල වත්කමක් ලෙස අපිට සටහන් කිරීමේ අවකාශය ලැබෙනවා. වගකීමක් ගත්තොත් මෙන්න මේ විදිහට තමයි පැහැදිලි කරන්නේ. මෙන්න මේ ආකාරයට වගකීම් නිර්වචනයට අනුකූල වෙන්න ඕන වගේම වර්තමාන බැඳීම निराකරණය කරනකොට කියන වගකීම निराකරණය කරනකොට ආර්ථික ප්‍රතිලාභ බැඳුණු සම්පත්තික ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යෑමේ හැකියාවක් පවතින්න ඕනේ. අනිත් එක තමයි මෙන්න මේ වගකීමේ වටිනාකම විශ්වාසදායක ලෙස මැනීමේ හැකියාවක් පවතින්න ඕනේ. මොනවද නම් තියෙනවා නිර්ණායක තුන වගකීමක් හඳුනා ගන්නකොට වගකීම අදාළ නිර්වචනයට අනුකූල වෙන්න ඕනේ. අනිත් එක තමයි වගකීම निराකරණය කරනකොට ව්‍යාපාරයේ අනාගත ආර්ථික ප්‍රතිලාභ හා සම්බන්ධ සම්පත්තික ව්‍යාපාරයෙන් පිටතට අනාගතයේදී ගලාගෙන යෑමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ වගකීම පියවනකොට ව්‍යාපාරයේ සම්පත් අනාගතයේදී ව්‍යාපාරයෙන් එළියට ගලාගෙන යෑමේ හැකියාවක් පවතින්න ඕනේ. අනිත් එක තමයි ඒවායේ වටිනාකම් විශ්වාසදායී ලෙස මැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට මෙන්න මේ වගකීමක් හඳුනා ගන්නකොට වගකීම් තුල තිබිය යුතු ලක්ෂණ නැත්නම් වගකීමක් හඳුනා ගැනීමේදී සලකා බැලිය යුතු නිර්ණායක මොනවාද කියන එක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් හිමිකම් ආදායම් සහ වියදම් සම්බන්ධයෙන් ගත්තත් ඔය කියන නිර්ණායක තුන තමයි අනිවාර්යයෙන්ම ඒවා තුලත් පවතින්න ඕනේ. right. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ මෙන්න මේ ව්‍යාපාරයක මේ ගිණුම් කරන මූලිකාංග හඳුනා ගැනීම සහ මැනීමේදී දැන් මැනීමේ කරනකොට කොහොමද මනින්න පුළුවන් කියන කාරණේ පිළිබඳව මේ මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව තුල පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒතර මෙතෙන්දී මෙන්න මූල්‍ය ප්‍රකාශන මූලිකාංගයක් මැනීම කරනකොට ඒවා මැනීම සඳහා විවිධ වටිනාකම් විවිධ ක්‍රමයන් අපිට භාවිතයට ගන්න පුළුවන්. මේවායේ වටිනාකම මනිනකොට ඒ වටිනාකම අපේ ආදායම් ප්‍රකාශය තුල හෝ මූල්‍ය දත්ත ප්‍රකාශය තුල හෝ මුදල් ප්‍රවාහ ප්‍රකාශය තුල හෝ එහෙම නැත්නම් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තුල ඇතුළත් කරන්න අපිට භාවිතා කළ හැකි විවිධ ක්‍රමවේදයන් සහ වටිනාකම් අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ භාවිතා ගන්න පුළුවන් මිනුම් ප්‍රධාන වශයෙන් හතරක් අපිට හඳුන්වා දීලා තියෙනවා. මේ මිනුම් හතර ප්‍රධාන කොටස් දෙකක් යටතේ මේ සංකල්පනාත්මක රාමුව තුල බෙදලා අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. එතන මෙතෙන්දී යම්කිසි වත්කමක්, වගකීමක්, හිමිකමක්, ආදායමක් සහ වියදමක් කියන මූලිකාංග මැනීම සඳහා භාවිතා කළ හැකියයි හඳුන්වා දීලා තියෙන්නේ මෙන්න මේ කියන මිනුම් ක්‍රම ටික. එතන මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි ඓතිහාසික පිරිවැය, අනිත් එක තමයි ප්‍රවර්තන පිරිවැය. එතන ප්‍රවර්තන පිරිවැයට කොටස් තුනක් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. සාධාරණ අගය, ප්‍රයෝජ්‍ය අගය නැත්නම් ඉෂ්ට අගය, ඊළඟට ප්‍රවර්තන පිරිවැය විදියට. එතන මෙතෙන්දී වත්කමක් මයින්කොට ඓතිහාසික පිරිවැයට මයින්න්න පුළුවන්. එහෙම නැත්නම් සාධාරණ අගයට මයින්න්න පුළුවන්. ප්‍රයෝජ්‍ය අගයට නැත්නම් ඉෂ්ට අගයට මනින්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රවර්තන පිරිවැයට මනින්න පුළුවන්. ඒ වගේ
වත්කමක් මැනීමේ හැකියාව තියෙනවා. වගකීමක් ගත්තත් එහෙමයි. ආදායමක් ගත්තත් එහෙමයි. හිමිකමක් ගත්තත් එහෙමයි. වියදමක් ගත්තත් එහෙමයි. මේ කියන වටිනාකම් වලින් එකකට මැනලා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය තුල හා මූලදත්ත ප්‍රකාශය තුල අපිට වාර්තා කරන්න පුළුවන්. ඓතිහාසික පිරිවැයට මනින්න පුළුවන්. ඊළඟ ප්‍රවර්තන පිරිවැයට අපිට ගන්න පුළුවන්. සාධාරණාගය, ප්‍රයෝජ්‍යගය නැත්නම් ස්ථාගය, නැත්නම් ප්‍රවර්තන පිරිවැය කියන කොටස් තුන යටතේ මැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෙන්න මූල්‍ය වාර්තාකරණය සඳහා වූ සංකල්පනාත්මක රාමුව තුල අපිට මෙන්න මේ කියන කාරණා නැත්නම් කොටස් පැහැදිලි කරලා දීලා තියෙන්නේ. රයිට්. ඔය විදිහ තමයි මම ඔයාලට